නමෝ තස් භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසේදී පින්වත් හැමදෙනා සම්බන්ධව සමගම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අතහැරීම කියන මාතෘකාව ඔස්සේ ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බොහෝමයක් ධර්මදේශනාවල විශේෂයෙන්ම ලංකාද්වීපේ පුරාවට ඇහෙන බොහෝම ධර්මදේශනාවල මේ අතහැරීම ගැන විවිධාකාරයෙන් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය විග්‍රහ කරගන්නට උත්සාහවන්ත වෙනවා. ඉතින් මම අද හිතුවා ඔය ඇත්තොත් එක්ක අතහැරීම සම්බන්ධව ටිකක් සාකච්ඡා කරන්න වෙනම අර්ථයකින්. ඒ තමයි වෙනම අර්ථයක් කිව්වට බුදුහාමුදුරන්ගේ අර්ථයෙන් තොරව නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ විනයට අනුකූලවම සාකච්ඡා කරන්න මම හිතුවා. ඒ තමයි අපි අතහැරීම සම්බන්ධව කතා කරන්න එනකොට අපිට අතහැරීම තනියම විග්‍රහ කරගන්නට බෑ. මේක විග්‍රහ කරන්න එනකොට මේ අතහැරීම සම්බන්ධව සාකච්ඡා කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ මේකට තියෙන වචනේ තමයි ඡාගෝ ගුණය, පරිත්‍යාගය කියන එක. ඇත්තටම උන්වහන්සේ දීම කියන වචනෙට දීපු ලස්සනම අර්ථය ඡාගෝ කියන අර්ථය, පරිත්‍යාගය කියන අර්ථය, දානය කියන අර්ථය. මේ ඡාගෝ නැත්තම් ත්‍යාගය නැත්තම් දානය කියන කාරණාව සම්බන්ධව අපිට අර්ථ විවරණයක් ගන්න යනකොට අපිට භාග්‍යවතුන් වහන්සේගේ ජීවිත කතාව තුළ නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ සංසාර ගමන පුරාවට ඒ උතුම් පාරමී උපපාරමී පරමත්ත පාරමිතාවන් සම්පූර්ණ කරගෙන යන ගමනේදී දානය කියන ගුණය ඉහළින්ම අපි විග්‍රහ කරනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ කාය ප්‍රණිදානයන් සම්පූර්ණ කරන අත්බැවක වෙස්සන්තර ජාතක කතාව නැත්නම් වෙස්සන්තර මහරජතුමාණන්ව ඉපදිව ලෝකයේ ඉන්න කාලයේදී උන්වහන්සේ කළා වූ පරිත්‍යාගය, ඡාගෝ ගුණය, අත්හැරීම කියන ගුණය අපිට මගේ හැරලා කතා කරන්න බෑ. ඉතින් වෙස්සන්තර ජාතක කතාව ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා, අහලා තියෙනවා. මම හිතුවා අද ඒ ජාතක කතාවේ තවත් පැතිකඩක් ඒ ජාතක කතාව ඔස්සේ මේ අත්හැරීම සම්බන්ධව හදවතින් අපි දෙයක් අතාරින්නේ කොහොමද කියන එක සම්බන්ධව චුට්ටක් සාකච්ඡා කරන්න. ඒක මම විග්‍රහ කරන්න මෙන්න මේ වගේ අර්ථකථනයක් ගන්නවා. ඒ තමයි මගේ පින්වතුනේ, නිකන් හිතන්න ඔයගලන්ට මේ පේන පීරිසිය උපමාවක් ගන්න මම මේ අදහස කියලා දෙන්න. මේ පීරිසිය කියන්නේ සමස්ත භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කියන තැනින් දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන, ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන ගුණ 10, ඒ මහා ගුණ 10 මුල් කරගත්ත වැඩපිළිවෙල කියලා හිතන්නකෝ මේ පීරිසිය කියලා කියන්නේ. මේ පීරිසියේ මැද්ද අපි හිතුවොත් දානය කියලා. ඒ දානය කියන ගුණය නම් මේ පීරිසියේ මැද්ද කියලා කියන්නේ මේ මුළු සමස්ත පීරිසිය පුරාවටම දානයේ ගුණය විහිදෙනවා. දානය නැත්නම් අත්හැරීම කියන ගුණය මේ සමස්ත පීරිසිය පුරාවටම විහිදෙනවා. එතකොට දානය කියන්නේ මේකේ මැද්ද විදිහට ගත්තොත් දානය වට කරගෙන තියෙන ගුණය තමයි සීලය කියලා කියන්නේ. දානය, සීලය. ඊළඟට නෙක්ඛම්මය.
මොකද්ද නෙක්ඛම්මය කියලා කියන්නේ? නෙක්ඛම්ම ගුණය කියලා කියන්නේ කාමයේ ආදීනමේ දකින්න එක සහ කාමයෙන් නික්මීමේ තියෙන සැහැල්ලුව, සතුට, සනීපය අත්දකින්න එක. නෙක්ඛම්ම ගුණය කියන කාරණාව අපි දකින්නට ඕනේ. ඊළඟට දාන සීල නෙක්ඛම්ම කන්ති ඉවසීම කියන ගුණය. දානය වට කරගෙන සීලය, සීලය වට කරගෙන නෙක්ඛම්මය, නෙක්ඛම්මය වට කරගෙන ඉවසීම කියන ගුණය. ඉවසීම, දරා ගැනීමේ හැකියාව, ලාභාලාභ, යසායස, නිന്ദා ප්‍රශංසා, සැප දුක් කියන මේ හැමස්තෙම සමසිතින් ඉවසන්න පුළුවන් හැකියාව. ඒ මහා ගුණය දියුණු කරගන්න වැඩපිළිවෙල. ඒ වගේම තමයි ඉවසීම කන්ති අදිඨහණය. අඬපල්ලා මොරදීපල්ලා යමෙක් අතහැරීම දියුණු කරන්න, සසරෙන් එතර වෙන්න, නිවන් අවබෝධ කරගන්නට අදහසක් අදිෂ්ඨානයක් ගත්තා නම් මගේ භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ඒක අතාරින්න නැතුව යන්න කියලා. එතකොට ලෝකේ අතහැරෙන නිවන කියන තැනට, කියන්නේ සත්‍ය අවබෝධය කියන තැනට තියෙන කැමැත්ත මුල් කරගෙන අදිෂ්ඨාන පාරමිතාව බලවත් වෙන්නට ඕනේ. සම්මා සම්බුද්ධ බෝධියෙන් වේවා, පච්චේක බුද්ධ බෝධියෙන් වේවා, ශ්‍රාවක බුද්ධ බෝධියෙන් වේවා අපි ප්‍රාර්ථනා කරන බෝධිය මුදුන්පත් කරගන්න. මේ ගෞතම බුද්ධ ශාසනය තුල ශ්‍රාවක බෝධිය පූර්ණ කරගන්න ඔබ මහන්සි වෙනවා නම් ඒ උදෙසා අදිෂ්ඨාන තැබීම අත්‍යවශ්‍යයි. අදිෂ්ඨාන පාරමිතාව වැඩෙන්නට ඕනේ. දාන, සීල, නෙක්ඛම්ම, කන්ති ඉවසීම, අදිෂ්ඨානය මේ ගමන යන්න තියෙන ඕනේ ප්‍රධානම කාරණාවක්. අදිෂ්ඨානය ඊට පස්සේ ප්‍රඥාව. දැන් කොච්චර අදිෂ්ඨාන තිබ්බත් වැඩක් නැහැ විමසීමේ නුවණ බලවත් වෙන්නේ නැත්තම්. යෝනිසෝ මනසිකාරය පහළ කර ගැනීම පිණිස, විමසීමේ නුවණ පහළ කර ගැනීම පිණිස කැප වෙන්නේ නැත්තම් ප්‍රඥාව පහළ කරගන්න. සුතමේ ප්‍රඥාව, චින්තාමේ ප්‍රඥාව, භාවනාමේ ප්‍රඥාව අවදි කරගන්න මහන්සි වෙන්නේ නැත්තම් වැඩක් නැහැ. එතකොට ප්‍රඥාව වැඩෙන්නට ඕනේ. දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන, ප්‍රඥා. ඊළඟට කියනවා වීරය කියන කාරණාව. වීරය කියන ජාතකයේ මොකද්ද? වීරය කියන කාරණාව මොකද්ද? අර අදිෂ්ඨාන තිබ්බයි කියලා හරියන්නේ නැහැ. මේකට කල යුත්ත කරන්නට ඕනේ. මේ විය යුත්ත වීම පිණිස, සත්‍ය අවබෝධය පිණිස කල යුත්ත විය යුත්ත හඳුනා ගන්න වීරයක් අපි ගාව තියෙන්න ඕනේ. ආරම්භක වීරයක් තියෙන්න ඕනේ, පරාක්‍රම වීරයක් තියෙන්න ඕනේ, නෙක්ඛම්ම වීරයක් තියෙන්න ඕනේ. මේ පැවැත්මෙන් ඈතර වීම පිණිස කරන වීරය අපි ගාව තියෙන්නට ඕනේ. අත නොහැර අදිෂ්ඨාණයෙන් මේ ගමන යනවා කියන අදහසත්, ඒ වගේම මේ උදෙසා වීර කිරීම කියන කාරණාවත්. දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන, ප්‍රඥා, විරිය, ඊළඟට සත්‍යවාදී බව. සිදු නොවුවක් සිදු නොවූසේ ප්‍රකාශ කිරීමත්, සිදු වූවක් සිදු වූසේ ප්‍රකාශ කිරීමත් කියන තැනට එනකොට අපේ තියෙන එදිනදා ජීවිතය තුළ සත්‍යවාදී වීම කියන කාරණාව අනිවාර්යෙන් තියෙන්නට ඕනේ. එතකොට සිදු නොවුවක් සිදු වූසේ යමෙක් ප්‍රකාශ කරනවද, සිදු වූවක් සිදු නොවූසේ ප්‍රකාශ කරනවද, එතන තියෙන සත්‍යවාදී භාවයක් නෙමෙයි අසත්‍යවාදී වීමක්. එතකොට සිදු වූ දේ සිදු වූ ආකාරයෙන්ුත්, සිදු නොවූ දේ සිදු නොවූ ආකාරයෙන්ුත් සත්‍යවාදීව ප්‍රකාශ කරන්න පුළුවන් ගුණය දිනු කරගන්න පුළුවන් නම් ඒ සත්‍යවාදී භාවය අනිවාර්යයෙන්ම තමන්ට අවංක වීමත්, තමන් අනිත් අයට අවංක වීමත් කියන තැනින් මේ අවංකකම කියන ගුණය මුල් කරගත්තා වූ සත්‍යවාදී භාවය ජීවිතය තුළ තියෙන්නට ඕනේ. ඒ සත්‍යවාදී ගුණය මුල් කරගෙන අපිට දානය, සීලය, නෙක්ඛම්මය, කන්ති, අදිඨාන, ප්‍රඥා, විරිය, සත්‍යවාදී බව, ඒ වගේම තමයි මෙත්තාව කියන ගුණය. මොකද්ද මෙත්තාව කියලා කියන්නේ? මෛත්‍රියට තියෙන ලස්සන අර්ථය තමයි මිතුරුකම කියන එක. මිතුරුකමට දෙන මම ලස්සන අර්ථය තමයි සමගිය කියන කාරණාව. භාග්‍යවතුන් වහන්සේ කියනවා මේක සමග්ග ගුණය කියලා. එතකොට මෛත්‍රී වෙන්න ඕනේ කාටද? තමන්ට මෛත්‍රී කරගන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් අයට මෛත්‍රී කරන්න ඕනේ. අපිට මෛත්‍රිය දෙආකාරයකින් කරන්න පුළුවන්. එකක් තමයි මේ ලෝකයේ තුල කරදරයක් නැතුව පවතින, කරදරයක් නැතුව ජීවත් වෙන්න මෛත්‍රී කරන. ඒක නෙවෙයි සාම්ප්‍රදායික මෛත්‍රී භාවනාවේ තියෙන්නේ. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවානේ. ඒක වැරදි නැහැ. මට නිරෝගී වෙම්වා කියවම මම නම් පුංචි කාලේ ඔකට ගත්ත අදහස තමයි මගේ මේ කයට ලෙඩක් නැතුව ඉන්න ලැබේවා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා. දුකක් කරදරයක් නැතුව ඉන්න ලැබේවා, නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා කිව්වහම ඇඟට ලෙඩක් දුකක් නැතුව ඉන්න ලැබේවා. නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මොනවද සුවපත් වෙම්වා? කරදරයක්, බාධාවක්, ප්‍රශ්නයක්, ලෙඩ දුකක් ආවොත් ඒකෙන් ටක් ගාලා මට සුවපත් වෙන්න ලැබේවා. කරදරයක් නැතුව ඉන්න ලැබේවා. නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. අන්තිමට ප්‍රාර්ථනා කරනවා දුකින් නිදහස් වෙම්වා, නිවන් දකිත්වා කියලා. දැන් මේක තමයි පුංචි කාලේ මම කරපු මෛත්‍රී භාවනාව. මමත් පොඩි කාලේ ওই භාවනාව කළා. මොකද අපේ ඉස්කෝලේත් අපිට ওই භාවනාව තමයි ඉගෙනුවේ. හැබැයි ටික ටික ලොකු වෙනකොට තේරුණා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අධ්‍යයනය කරනකොට සහ මේ දේශනාවේ ගැඹුර හොයනකොට මේ කය නිරෝගී වෙන්න කියලා කොච්චර පැතුවත් කයක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිච්ච කය ලෙඩ වෙන එක නවත්තන්න බෑ.
දැන් හිතන්නකෝ මගේ ඇඟේ දැන් කැන්සර් එකක් තියෙනවා කියලා. මං වෙනුවෙන් මුළු සමස්ත හැමෝම එකතු වෙලා මහා බෝධි පූජා තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා මගේ ඇඟ හොඳ වෙන්න කියලා. ඉතින් ඒක මහා හොඳයි, උපකාරයක් ඒක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බුදුහාමුදුරන්ගේ දේශනාවේ බොහොම පැහැදිලිව කියනවා මේ කය කියන්නේ රෝගයන්ට බිජු වටක්වන්න. සියලු රෝගයන් මේ ලෝකේ තියෙන ඕනම රෝගයක් මේ කයට හැදෙන්න පුළුවන්. අපේ තියෙන සසරේ තියෙන කුසල සහ අකුසල විපාකයන්ගේ ඵල විපාක අනුවනේ දැන් මේ ගමන අපි යන්නේ. එතකොට මේකටත් ඕනම වෙලාවක ලෙඩක් හැදෙන්න පුළුවන්. ඒ ලෙඩේ ඒක හොඳ වෙන්න පුළුවන්. එතකොට මේ ලෙඩ හැදෙන හොඳ වෙන එකක් නේ මේ කය කියලා කියන්නේ. එතකොට ඇත්තටම ලෙඩේ කියන තැනට එනකොට කායික ලෙඩේට එහා ගිහිල්ලා මානසික ලෙඩේට කියන තැනටත් එහාට ගිහිල්ලා සංසාර රෝගය මොකක්ද කියන තැනට. කායික මානසික මිනේ දෙපැත්තම රෝගී කරගෙන යන මේ සසර රෝගය මොකක්ද කියන එක අඳුනාගෙන ආන්ගේ රෝගයෙන් නිදුක් වීම පිණිස නිරෝගී වීම පිණිස සුවපත් වීම පිණිස කෙනෙක්ට මහන්සි වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි නියම මෛත්‍රිය බවට පත් වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝගේ මෛත්‍රී පාරමිතාව මෙත්තා සහගතව මෛත්‍රී පාරමිතාව උන්වහන්සේ පුරන්නේ මේ කායික රෝග සුවපත් කරනවා කියන දරට නෙමෙයි. උන්වහන්සේ මේක පුරන්නේ භව රෝගයේම සුවපත් කරන මහා ඥානය. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේතින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බය. මේ සංසාර රෝගය නැමැති මහා භයානක සැඩපහරෙන් එතර වීම පිණිස සියලු සත්වයන්ට වටපරිසරයක් සකසන්න හේතු ආසනා වෙන්න කියලා තමයි සූවිසි අසංකලක් කල්පලක්ෂයක් පුරාවටම උන්වහන්සේ පාරමී උපපාරමී පරමත්ත පාරමිතාවන් සම්පූර්ණ කළ ලෞතුරු බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. ඒ පත් වෙනකොට උන්වහන්සේට පහළ වෙන ඥානය තමයි මහා කරුණා සමාපatti ඥානය. ආන්ගේ මහා කරුණා සමාපatti ඥානයෙන් සමන්නාගත තථාගත බුදුරජාණන් වහන්සේ මාගන්ධිය සූත්‍රයේ පෙන්නනවා මේ කය රෝගයට පත්වීම වළක්වන්න බෑ. කයක් ප්‍රාර්ථනා කරගෙන කයක් පතාගෙන සසර යන තාක්කල් මේකට නෙල ලෙඩ රෝග නවත්තන්න බෑ. හැබැයි යමෙක් භව රෝගය සුවපත් කර ගැනීමට වෙහෙසනවාද එය තමයි කරන්න පුළුවන් වැඩේ කියන එක. ඒ උදෙසා කැප වෙන්න කියලා මාගන්ධිය බමුණට එදා දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ. මේ කය නිරෝගී කරගන්න ප්‍රාර්ථනා කරනවා නම් ඒක බාලයන්ගේ පෘතජ්ජනයන්ගේ පැතුමක් කියලා කියනවා. යමෙක් භව රෝගය සුවපත් කරගන්න මහන්සි වෙනවාද අන්න පෘතජ්ජන භාවය අතික්‍රමණය කරලා කල්යාණ පෘතජ්ජන ගුණයෙන් ආර්ය භූමිය පිණිස යන වැඩපිළිවෙල. අන්න එතෙන්ට මෛත්‍රිය දියුණු කරගන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තටම අපිට කරන්න පුළුවන්. සහ ඒක කරලා ඉවර කරන්න පුළුවන්. හැබැයි සසර පත ගිහිල්ලා මේ වැනි කයවල්ම නිර්මාණය කර මේක සුවපත් වෙන්න කියලා කොච්චර පතාගෙන ගියත් පැවැත්ම තුල ඉන්න තාක්කල් මනුස්ස භවයක මනුස්ස කයක් දරාගෙන යන තාක්කල් කය රෝගී වෙන එක නවත්තන්න බෑ. හැබැයි ඒ අතර සමහර තැන් තියෙනවා. දැන් ඔය බක්කුල හාමුදුරන් කතාව මට මතකයි. විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේදී උන්වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන වෛද්‍යවරයා විදිහට ඉඳගෙන හරියට අපේ ජීවක වෛද්‍යතුමා වගේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට කළා වූ අපෝපස්ථානයේ හේතු ආසනාව මුල් කරගෙන බක්කුල හාමුදුරුවෝ රහත් ඵලයට පත් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී. හැබැයි කියනවා බක්කුල හාමුදුරුවෝ ඉපදිච්ච දවස් ඉඳලා පිරිනිවන් පාන දවස දක්වා. ඒ කියන්නේ උන්වහන්සේ අවුරුදු 80 දී පැවිදි වෙනවා. පැවිදිලා නොබෝ කලකින්ම රහත් ඵල භූමිය සාක්ෂාත් කරනවා. දර්ශන අවබෝධය පූර්ණ කළා. සසර දුක කෙලවර කරනවා. ඒ දුක කෙලවර කළා වූ බක්කුල ස්වාමීන් වහන්සේගේ කයට හච්චුමක් යන තරම්වත් ලෙඩක් තිබිලා නැහැ කියලා. ඒ මොකද පෙර බුදු පියාණන් වහන්සේ කෙනෙක්ට කළා වූ මහා බුද්ධෝපස්ථානය. ඒකේ මහා ආශිර්වාදයට තමන්ගේ කය රෝගී වුන්නේ නැහැ කියලා කියනවා. බක්කුල හාමුදුරන්ගේ ජීවිත කතාව කියනකොට කියනවා උන්වහන්සේ නිදාගෙනත් නැහැ බණ කියලත් නැහැ. උන්වහන්සේ මෛත්‍රී විහරණයෙන්ම වැඩ හිටියා කියන අර්ථය තමයි කියන්නේ. ශුන්‍යතා විහරණයෙන් මෛත්‍රී විහරණයෙන් වැඩ හිටියා කියන හැඟීමයි ඒ තියෙන්නේ. බක්කුල ස්වාමීන් වහන්සේගේ තියෙන අර්ථය හරි ලස්සනයි මගේ පින්වතුනි. ඒ තමයි උන්වහන්සේ අවුරුදු 160ක් ජීවත් වෙනවා. ඒ අවුරුදු 160 වෙනකොට මේ කියලා ලෙඩක් උන්වහන්සේගේ ශරීරයට හැදිලා නැහැ. ඒ ඇයි? උන්වහන්සේගේ පාරමිතාවේ තියෙන බලවත්කම. නිරෝගී භික්ෂුන් අතර අග්‍ර, ඒ කියන්නේ කායික නිරෝගීත්වයන් අතර නිරෝගී භාවයෙන් ඊටපු අග්‍රම කෙනා බක්කුල ස්වාමීන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ කය ලෙඩ වෙනකොට ඒ ලෙඩ ප්‍රකට වෙන්න දුන්නා. ඒවා දැහැන් බලෙන්වත් යටපත් කළේ නැහැ. හේතුව තමයි මේ ලෝකයේ යථාර්ථය ලෝකයට පෙන්වලා දෙන්නට උන්වහන්සේට අවශ්‍ය වෙච්ච නිසා. එතකොට මේ අවශ්‍යතාවය නිසාම උන්වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන්මයි තථාගත බුදුරජාණන් වහන්සේගේ තිබිච්ච බුද්ධ ගුණය සහ හැකියාව කොච්චරද කියනවනම් මේ කය ලෙඩ වෙනකොට ඒ ලෙඩ ටික මෙහෙම කරනකොට යටපත් කරන්න පුළුවන්. එහෙම හැකියාවක්. හැබැයි ඒවා කළේ නැහැ. ඇයි කළේ නැත්තේ?
අර තිබිච්ච මහා පුණ්‍ය කඳට, මහා පිං කඳට, මහා පාරමී ගුණ කඳට මේ කයට හැදෙන ඕනම ලඩක් මෙහෙම කරනකොට යටපත් කරන්න පුළුවන්. හැබැයි ඒවක් කළේ නෑ. මොකද ලෝකයාට දෙන්න ඕනේ අවවාදයක්, ආදර්ශයක් බුද්ධ ශරීරයටත් මේ විදිහට වෙනවා නම් නුඹලා තේරුම් ගනින්න මේ සසර කිසිම අර්ථයක් නැති එකක් කියන එක. නිසා මෙතනින් ගැලවිලා යන්නම සංසාරයෙන් එතර වීම පිණිසම මහන්සි වෙන්න කියන තැනින් තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයේ සහ ආදර්ශය නිරන්තරයෙන්ම තියෙන්නේ. හැබැයි ඒ ශාසනයේ වැඩ හිටපු බක්කුල හාමුදුරුවෝ සසර තිබිච්ච මහා පුණ්‍ය 이르දිය නිසාම උන්වහන්සේකට අර ලෙඩ හැදුනොත් ඒව යටපත් කරගන්න පුළුවන් හැකියාවත් උන්වහන්සේට තිබ්බා. පාරමිතාව නිසා. නමුත් උන්වහන්සේට ලෙඩ හැදුන්නේ නැහැ. මොකද අර තිබිච්ච මහා පාරමිතාවේ තිබිච්ච මහා ගුණ ස්වභාවය නිසා. පෙර බුදු කෙනෙක්ට විපස්සී මතපතකට විපස්සී බුදුරජාණන් වහන්සේට කළා වූ ඒ මහා බුද්ධෝපස්ථානය ළඟම ඉඳගෙන ප්‍රධාන වෛද්‍යවරයෙක් විදිහට ඉඳගෙන ඒ කළා වූ මහා බුද්ධෝපස්ථානය නිසා. ඉතින් ඒ වගේ පුණ්‍ය ශක්තියන් තියෙන නිසා සමහරව එහෙම නිරෝගීව ඉන්න පිරිස අදටත් ඉන්නවා. අදටත් සමහර මිනිස්සු ඉන්නවා බොහෝම කලාතුරකින් තමයි ලෙඩක් දුකක් හෙම්බිරිසාවක වගේ එකක් හැදෙනෙත් බොහෝම කලාතුරකින්. එහෙම නිරෝගීව ඉඳලා මිය පරලෝ යන මිනිස්සු ඕන තරම් සමාජය තුල ඉන්නවා. හැබැයි වැඩිපුර දැන් අද වගේ කාලෙක නම් හැමතැනම ඉතින් බෝවන ලෙඩ නොවන ලෙඩ එක එක ආකාරයක මොකද මේ ඍතු විපර්යාස මහා විශාල වශයෙන් ඇති වෙන කාලයක්නේ. ඉතින් ලෙඩ රෝග බහුල වෙලා තියෙන්නේ. ඉතින් ලෙඩ රෝග බහුල වෙන කාලයක කයේ ලෙඩ සුවපත් කරගන්නවා කියන එකට මහන්සි වුණාට කමක් නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ කයේ ලෙඩට එහා ගිහිල්ලා මනස ලෙඩ කරන තැනටත් එහා ගිහිල්ලා මේ සසරම රෝගය මොකක්ද කියන තැන තේරුම් අරන් ඒ රෝගය සත් හටවන භව දුකට වේදානන් කියන තැනින් භව රෝගය සුවපත් කර ගැනීම පිණිස වෙහෙසෙන. ඒ අර්ථයෙන් සියලු ලෝක සියලු සත්වයන්ට තමන්ගේ භව රෝගය සුවපත් වෙන්නත් සියලු ලෝක සියලු සත්වයන්ගේ භව රෝගය සුවපත් වෙන්නත් කියන තැනට මෛත්‍රිය වඩන්න පුළුවන් නම් අන්න ඒක දානය, සීලය, නෙක්ඛම්මය, ඉවසීම, අදිෂ්ඨානය, ප්‍රඥාව, වීරය, සත්‍ය, මෙත්තාව කියන තැනට වැඩිලා එනවා. ඊළඟට උපේක්ෂාව කියන ගුණය අපේක්ෂාවන්ගේ පැවැත්ම සම්බන්ධ තියෙන සියලුම අපේක්ෂාවන්ගෙන් නිදහස් වෙනවා කියන නුවණ තමයි උපේක්ෂාව. මේ උපේක්ෂා කියන ගුණය දියුණු කරගන්න කෙනෙක් විපස්සනා ඥාන පිණිස වෙහෙසෙනවා නම්, විපස්සනා අනුභවෝදය පිණිස වෙහෙසෙනවා නම් අර උපේක්ෂා ගුණයටම භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවා වූ විදර්ශනා ඥාන දර්ශන ටික පහළ වෙන්න ගන්නකොට මේ ගුණයම විදර්ශනා උපේක්ෂාවක් බවට පත් වෙනවා. එතකොට විදර්ශනා උපේක්ෂාව මතු නූපදින අවබෝධය පූර්ණ කළා වූ රහතන් වහන්සේට උපේක්ෂාතර උපේක්ෂාවක් බවට පත් වෙනවා. එතකොට මේ අනුපූර්ව ප්‍රතිපදාව තුළ දානය, සීලය, නෙක්ඛම්මය, ඉවසීම, අදිෂ්ඨානය, ප්‍රඥාව, විරිය, සත්‍ය, මෛත්‍රිය, උපේක්ෂාව කියන ගුණ 10 හරියට අතේ ඇඟිලි 10 වගේ තමන් ළඟම තියෙන්න ඕනේ. දැන් ඇඟිලි 10 අපි ගාව තියෙනවනේ. දැන් ওই ඇඟිලි 10 එකතු කරලා මෙහෙම වන්දනා කරනවා වගේ තමයි දැන් මේ ගුණ 10 මුල් කරගෙන නිවන් මඟ යනවා කියන එක තමයි ඇත්තටම මේ වන්දනාවේ තියෙන අර්ථය. කොහොමද මේක අපි අර්ථ කරගන්නේ? කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. ආන් එතෙන්ට එනකොට මේ ගුණ 10ම ශීර්ෂයෙන් දරා ගන්නවා කියන එක. ඒ ගුණ 10ම හදවතින්ම දරා ගන්නවා කියන එක තමයි සාදුනාදයේ තව පැත්තක් අපිට අර්ථ කරගන්න පුළුවන්. ත්‍රිවිධ සුචරිතය පූර්ණ කර ගැනීම පිණිස. ත්‍රිවිධ සුචරිතය කියන්නේ සත්‍ය අවබෝධය. ඒකට දුෂ්චරිතය කියන්නේ කාය අසංවරය, වචී අසංවරය, මනෝ අසංවරය කියලා කියන්නේ සසර වැඩපිළිවෙල. මේ සසර සංස්කාර සහගත වැඩපිළිවෙලෙන් එතර වීම පිණිස සුචරිතේම අවබෝධ කරගන්නවා කියන හැඟීමෙන් කටයුතු කරන එක තමයි තව පැත්තකින් දස කුසලය, ඒ වගේම තමයි ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව, ඒ වගේම තමයි දස පාරමිතාව, මේ ආදී වශයෙන් මේ ගුණානුබෝධය, ගුණනන අවබෝධය මතු කර ගන්නා වැඩ පිළිවෙල තමයි අපි ශාසනයේ කතා කරන සාදුකාරය. එතකොට කායන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ කියන තැනට මේ වැඩ පිළිවෙල ශීර්ෂයෙන් හදවතින්ම දරාගෙන යනවා කියන හැඟීම කෙනෙක්ට මතු කර ගන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා අර ගුණ 10ත් එක්ක. එතකොට දැන් මේ ගුණ 10 මුල් කරගත්ත අපි ප්‍රාර්ථනා කරන බෝධිය මුදුන්පත් කරගන්න. දැන් කෙනෙක් ඉන්න පුළුවන් මතු මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් මතු බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් මතු පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් මට නම් දැන් මේක යන්න බෑ තවත්. මේ සංසාරේ මහා අවුලක් තියෙන්නේ. මෙතන මහා ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ජීවත් වෙනවා කියන්නේ මහා විකාරයක්. මේක මහා පිස්සුවක්. මේකෙන් ගැලවිලා යන්න ඕනේ. ගැලවෙන මාර්ගය මොකද්ද? පාර මොකද්ද? කොහොමද මේ ලෝකෙන් ගැලවිලා යන්නේ කියලා එතෙන්ට එන කෙනෙක්ට එක එක ශාස්ත්‍රුන් සරණ යන්න පුළුවන්. නිගණ්ඨනාථ පුත්තව සරණ යන්න පුළුවන්. මක්කලි ගෝසාලව සරණ. දැන් ওই මක්කලි ගෝසාලගේ දර්ශනීය තියෙන්නේ මේ ඔක්කොම ධාතු. මේකත් ධාතු, මේකත් ධාතු, මේ සතර මහා භූත කයත් ධාතු, මේවා සතර මහා භූත, මේ ඔක්කොම සතර මහා භූත. මේවා අතර ගැටුණට පිනුත් නැහැ, පවුත් නැහැ, මුකුත් නැහැ. එහෙම දර්ශන තියනවා ලෝකේ. එතකොට
ඒක නිසා මේ ධාතු ගැටුණයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා අම්මත් ධාතු, තාත්තත් ධාතු, ඒ ධාතුවට ඒ කියන්නේ සතර මහා මේවත් ධාතු, අම්මා තාත්තත් හැදලා තියෙන ධාතු වලින් ධාතුවට ස්පර්ශ වුණා කියලා ගැටුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එහෙනම් පිහියක් ධාතුව, අම්මා තාත්තත් කියන සතර මහා භූත ධාතු, මේ ධාතු එකට බැස්සයි කියලා. ඒ කියන්නේ හිතන්නකෝ දැන් පිහියක් අරන් අම්මට අයින්නවා කියලා. එතකොට පිනුත් නැහැ, පවුත් නැහැ. මොකද ධාතුනේ. ඉතින් ඕ වගේ අර ධාතු වලට වැරටිලා. ඒ කියන්නේ ධාතු විග්‍රහය වරද්දලා අල්ලගෙන මක්කලි ගෝසාල සරණ යන්න පුළුවන් නේ. එහෙමත් ශාසනය අද සරණ ගියපු කට්ටිය ඉන්න පුළුවන් නේ උනතර. ඉතින් මක්කලි ගෝසාල සරණ යන්න පුළුවන්, නිගණ්ඨනාථ පුත්ත සරණ යන්න පුළුවන්, පකුද කච්චායන සරණ යන්න පුළුවන්, සංජය බෙල්ලට්ට පුත්තල සරණ යන්න පුළුවන්, විවිධාකාර මේ එක ශාස්ත්‍රවරු සරණ යන්න පුළුවන්. ඔය අතර අනුපූර ශික්ෂා අනුපූර ප්‍රතිපදාව මුල් කරලා සසරින් එතර වීමේ ප්‍රතිපදාව හරියටම කියන භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නත් පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ ඉස්සරහට දාගෙන මක්කලි ගෝසාල සරණ ගියා කියලා මේක හරියන්නේ නැහැ. නිවන් මගක් හම්බ වෙන්නේ නැහැ. නිවන් මග වගේ වෙන ඒවා හම්බ වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ඉස්සරහට දාගෙන නිගණ්ඨනාථ පුත්ත සරණ ගියා කියලා මේක ඉවර කරන්න බෑ. බුදුහාමුදුරුවෝ ඉස්සරහට දාගෙන පකුත කච්චායනලා සරණ ගියා කියලා මේක ඉවර කරන්න බෑ. අදත් ඒ වගේ තමයි. බුදුහාමුදුරුවෝ ඉස්සරහට දාගෙන ඔය ලෝකේ ඉන්න විවිධාකාර දාර්ශනික උගත්තුන්ව සරණ ගියා කියලා මේක කරන්න බෑ. ලෝකේ ඉන්න විද්‍යාඥයෝ ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා ළඟ ඉඳලා එක විද්‍යාඥයෝ සරණ ගියා කියලා මේක කරන්න බෑ. මේක හරියට කරගන්නවා නම් එකම සරණයි භාග්‍යවතුන් වහන්සේව හරියට සරණ යන්න ඕනේ. බුදුන් සරණ යන්නේ කොහොමද? බුදුන් සරණ යන්න නම් සද්ධාව තියෙන්නත් ඕනේ, ප්‍රඥාව මතු කරගන්නත් ඕනේ. ඒක නිසා තමයි පාරමිතාව සමබර කරගන්නට ඕනේ. එතකොට දානය, සීලය, නෙක්ඛම්මය, කන්ති, අදිඨාන, ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන තැනට එනකොට දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන කියන ගුණ අපි ගත්තොත් එක අතකට, ප්‍රඥා, වීරය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන දේ එක අතකට ගත්තොත්, දානය සහ ප්‍රඥාව කියන දෙක ප්‍රමුඛ කළොත්, ඔන්න දැන් ගණන්න දාන සීල නෙක්ඛම්ම කන්ති අදිඨාන එක පැත්තකට ගත්තා, ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන එක පැත්තකට ගත්තා. දැන් හිතන්න මහපට ඇඟිල්ල දානය, සීලය, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන මේ ඔක්කොම එක පැත්තක්. දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන. ඊළඟට ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන එක තව පැත්තක්. මෙන්න මේ දානයයි ප්‍රඥාවයි වගේ. ඊට පස්සේ මෙතන ඊළඟට අපි කතා කළා දාන, සීලයයි ඊට පස්සේ මෙතන වීරය, දාන්‍ය, ප්‍රඥා, විරිය. ඊළඟට දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, විරිය, මෙත්තා. ඊට පස්සේ දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, ඉවසීම. දාන, සීල, ප්‍රඥා, විරිය, සත්‍ය කියන සත්‍ය, මෙත්තා. මෙන්න මේ විදිහට දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන, ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන ගුණ. මෙන්න මේ සමස්ත ගුණානුබෝධය තමයි දසපාරමිතා සම්පූර්ණ කරනවා කියන තැනට එන්නේ. එතකොට මෙතෙන්ට එන්න දානය, සීලය, නෙක්ඛම්මය, කන්තිය, අදිඨානය, ප්‍රඥාව, වීරය, සත්‍ය, මෙත්තාව, උපේක්ඛාව කියන ගුණ හුස්ම වගේ වෙන්න ඕනේ. මේක වඩා ගන්න දන් දීම කියන තැන නැත්නම් අතහැරීම කියන එකට ප්‍රඥාව පහල කරගන්න මහන්සි වෙන්නේ. ප්‍රඥාව පහල කරගන්න කෙනාට දානීය කියන එක નિરાයාස වෙන්න ගන්නවා. එහෙමයි මේක වැඩෙන්නේ. මේ අර්ථය හොඳට බලන්න ගැඹුරට මම කිව්වට පිළිගන්න එපා. ඔයගොල්ලෝ විමසන්න. මම මේ දැන් කියාගෙන යන කතාව හොඳ සිහියෙන් අහන්න. පිළිගන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. දැන් දානය කියන කාරණාව මම කිව්වා ප්‍රඥාවත් එක්ක. දැන් දානයයි ප්‍රඥාවයි. ඒ කියන්නේ ප්‍රඥාව කියන එක අපි ගමුකෝ අවබෝධය කියන එක. දානය කියන එක අපි අතහැරීම කියන එක. එතකොට මේ අතහැරීමයි ප්‍රඥාවයි නැත්තම් අවබෝධය කියන්නේ එකට වැඩෙන්න ඕනේ ධර්මතා. එකට ප්‍රගුණ වෙන්න ඕනේ. දැන් අපි මෙන්න මෙහෙම හිතමු. දැන් අපි යනවා පාරේ. පාරේ යනකොට අපි දකිනවා හිඟන මිනිස්සෙක් දකිනවා. ඇවිල්ලා අපි අල්ලගෙන එකක් හරි දෙන්නකෝ මාත්‍යෝ කියලා කියනවා. දැන් අපිට පේනවා මේකගේ කකුල් අතපයත් හොඳට තියෙනවා. මේ ඔක්කොම හොඳට තියෙනවා. එහෙම දිනනකොට අපිට මෙහෙම හිතෙනවා. මේකට රස්සාවක් කරන්න පුළුවන් නේ. මේ හිඟා කන්නේ මොන පිස්සුද? මොන පොබ්බේද? මොන ගොබිලේද කියලා අපිට දැන් ඕම හිතනවා කියලා හිතන්නකෝ. දැන් අපි ඕම හිතනවා. හිතලා ඉවරලා අපි උට කියනවා මේ තොට සතයක්වත් දෙන්නේ නැහැ. ඵලය උයන්නේ මෙතනින්. තොට දෙන්නේ නැහැ සතයක්වත්. කියලා දැන් මේ මනුස්සයා වෙලවන්න පුළුවන් නේ අපිට. බැරිද? පුළුවන්. මං ඇහුවොත් එතන දානය දැන් වෙලත් නැහැ. ඊපස්සේ ඔතන ඇහුවොත් උතර ප්‍රඥාව තියනවද කියලා. ඒ වෙලත් නැහැ. කොහොමද මෙතන දානය වෙලත් නැත්තේ? ප්‍රඥාව වෙලත් නැත්තේ? ඔන්න බලන්න. අපිට දැන් අවස්ථාවක් හම්බුණා දීමක් කරන්න. යමක් දෙන්න. අපි හිතමු මේ මිනිස්සු ඇවිල්ලා කෑම ටිකක් ඉල්ලුවා. එහෙම නැත්නම් රුපියලක් දෙකක් නැත්නම් කීයක් හරි සල්ලි කීයක් හරි ඉල්ලුවා කියලා. මොකක් හරි අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න කීයක් හරි ඉල්ලුවා කියලා. දැන් අපි මිනිස්සෙක් නිල්ලන්නේ. සතෙකුත් නෙමෙයි.
මිනිස්සෙක් මේ ඉල්ලන්නේ. දැන් අපිට අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා දීමක් කරන්න. දැන් මගේ ඒ වෙලාවේ මගේ පැත්තෙන් දීම කැමැත්ත සහ ප්‍රඥාව කියන දෙක ආවේ නැත්තම් එහෙම වෙන වැඩේ තමයි මම ඒ අවස්ථාව මගේ අරගන්නවා. දැන් මම මේක තේරෙන්නේ පොඩ්ඩක් ඒක එතනින්ම කතාව කියලා දෙන්නම්. දැන් දෙන්න අවස්ථාව ලැබුණා. හිතන්න මගේ අතේ දෙන්න යමක් තියෙනවා කියලා. මම දෙනවා මෙහෙම. දෙන ගමන් ඔය පවුලේ මිනිස්සුන්ට මොකක් කරගන්නත් බෑනේ. ඔන්න ඒක කමන්නේ කියලා. එහෙම දෙන්න පුළුවන්. එහෙම දෙන ගමන් මෙහෙම හිතනවා. මම මෙහෙම දෙන ගමන් මට හිතෙනවා යහ පැත්තේ එයාත් මං ගැන පැහැදීමක් ඇති කරගනි. මං ගැන සතුටක් ඇති කරගන්න. මොකද මම දුන්නනේ දැන් මෙතන. දැන් එතන මොකක්ද ආවේ? දීම තිබ්බා. හැබැයි ප්‍රඥාව පැත්ත පොඩ්ඩක් අඩු වුණා. දැන් ඔය හොඳට තෝරගන්න මගේ පින්වතුනි අපි මේ දෙනවා කියන තැන අර්ථය ප්‍රඥා ගෝචර වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ඕක පෙන්නන ඔය සුමනා වග්ගය සහ දාන සංවිභාග සූත්‍ර කියවගෙන යනකොට හම්බ වෙන හරිය ලස්සන අර්ථයක්. මට මතක නැහැ හරියටම සූත්‍රය මොකද්ද කියලා. මම ඒ කතාව කියන්නම්. මේ ලෝකේ සමහරු ඉන්නවා දීම කරන්නේ තව කෙනෙක්ගෙන් ප්‍රශංසාව බලාපොරොත්තු වෙමින්. වර්ණනා බලාපොරොත්තු වෙමින්. මම මේක තේරෙන උදාහරණයක් කියන්නම්කෝ. හිතන්න ගෙදෙට්ට තමන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවන්ව වඩම්මනවා. වඩම්මලා දාන ටිකක් පූජා කරනවා. අනේ හරි සතුරු සිතින් සාදු සිතින් පූජා කරලා යනකොට දැන් හාමුදුරුවෝ දානේ ආනිසංස ওই ටික ඔක්කොම කරලා ගියාට පස්සේ කෙනෙක්ට හිතෙනවා මෙහෙම. මම පන්සලට මෙච්චර උදව් කරලා තියෙනවා. මම මෙච්චර අච්චර කරලා තියෙනවා. ඒ හාමුදුරුවෝ එකක්වත් මට මතක් කළේ නෑනේ. මේ හාමුදුරුවෝ එක ගුණයක්වත් කිව්වේ නෑනේ. මම මෙච්චර කරලා තියෙනවා, අච්චර කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා එකක්වත් මට කිව්වේ නෑනේ මේ හාමුදුරුවෝ. දානේ මොනවද ආනිසංස කියලා මොනවද මන් දන්නේ නිවන් දකින්න පුළුවන් වෙනවා. ඔන්න ඔහොම ටිකක් කියලා ගියානේ. කිසිම මේකක් නෑනේ. දැන් මොකද උනේ? දුන්න තමයි. හැබැයි අවබෝධේ නෑ. කොහොමද අවබෝධේ නැත්තේ? ශාසනයට දන් දෙනවා කියන තැනට දැන් හිඟන්නෙක්ට පුලන්නෙක්ට තිරිසන් සතෙක්ට දෙනවා වගේ නෙමෙයිනේ ශාසනයකට දන් දෙනවා කියන එක. ශාසනයට දන් දෙනවා කියන අර්ථයේ තියෙන ලොකුම කාරණාව භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සංඝයා උදෙසා ශාසනය උදෙසා යමෙක් දානමාන අපෝපස්ථාන පූජා කරනවද? ශාසනික අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවද? ශාසනයට කරන අභිවෘද්ධියේ පිනේ ප්‍රමාණය මම සීමා කරන්නේ නැහැ කියනවා. අසංකේයයි අප්පමෙයයි කියලා කියනවා. සංඝයාට දෙනවා කියන එකේ කල්ප කෝටි සහස්‍ර ගණක් ගියත් ඒක හානියක් වෙන්නේ නැහැ කියලා කියනවා. ශාසනයට කරන හදවතින් කරන පූජාව. දැන් වැඩේ අපි ශාසනයට පූජා කරනවා කියන දන ඒක අවබෝධයෙන් හදවතින් යෙදිලා නැත්තම් එතන වෙන හානිය තමයි අර පින අපි දන්නේම නැතුව බාල කරගන්නවා. කොහොමද බාල වෙන්නේ? මම මෙච්චර පන්සලට කරලා තිනවා, මම මෙච්චර කරලා තිනවා, මම මෙච්චර කරලා තිනවා, මම මෙහෙම කරලා තිනවා, මම අරම කරලා තිනවා, මාව වර්ණනා කළේ නෑනේ හාමුදුරුවෝ. මට ප්‍රශංසා කළේ නෑනේ. දැන් මේ මොකද්ද උනේ? අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමහරු දන් දෙනවා මේ ලෝකේ ලාභ කීර්ති ප්‍රශංසා බලාගෙන. අන් අයගේ ගෞරව නම්බුනාම බලාපොරොත්තු වෙමින්. තව කෙනෙක් දන් දෙනවා චිත්ත අලංකාරය පිණිස. මොකද්ද චිත්ත අලංකාරය පිණිස කියන්නේ? අලෝභය පිණිස, අද්වේෂය පිණිස, අමෝහය කියන ගුණ දියුණු කර ගැනීමටම දන් දෙනවා කියන අර්ථය. අන්න එතන තමයි භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නේ. ඇයි ඒ? මොකද ඒක තමයි වටින්නේ. ඒක දැන් අවබෝධයෙන් දන් දෙනවා කියලා කියන්නේ. එතකොට දැන් මෙතන හරි ගැඹුරුයි. මේක හරි ගැඹුරුයි. මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕනේ. දීම කියන එක අවබෝධයෙන් යුක්ත වෙන්න ඕනේ. අවබෝධයයි දීමයි කියන එක. ඒ කියන්නේ දානයයි ප්‍රඥාවයි කියන එක එකට වැඩෙන්න ඕනේ ගුණ දෙකක්. දානය වෙනමයි ප්‍රඥාව වෙනමයි ඇවිල්ලා හරියන්නේ නැහැ. දීමයි ප්‍රඥාවයි එකට වැඩෙන්න ඕනේ. දැන් වැඩේ දින අද අපි ප්‍රඥාව කියලා හිතාගෙන ඉන්නේ මේ සුද්ධගේ අධ්‍යාපන ක්‍රමයෙන් ඉගෙන ගන්න PhD ගහන, MSc ගහන, MA ගහන ඔය වැඩ පිළිවෙල නම් ඒවා ලෞකික ප්‍රඥාවක් මිසක් ඒක ලෝකෝත්තර ප්‍රඥාවට ඒක සමාන කරන්න බෑ. ප්‍රඥා පාරමිතාවට ඒක ගේන්න බෑ. ඒක මෙහෙම එකක් තියෙනවා. දැන් කෙනෙක් ඉගෙන ගන්න පුළුවන් වෛද්‍ය විෂය ඉගෙන ගන්නවා ලෝකයට යහපත කරන්න ඕනි කියන අර්ථයෙන්. මිනිස්සුන්ට උදව් කරන්න ඕනි කියන අර්ථයෙන්. එයා වෙදකම හෙදකම ඉගෙනගෙන ලෝකයට යහපත කරනවා කියන අර්ථයෙන් කටයුතු කරනවා. ඒ දැන් ලෞකිකව ඉගෙන ගන්න ඒ ප්‍රඥාව දියුණු කරගන්න කෙනා ඒක පාරමිතාවක් පුරනවා කියන තැනින් ගුණයක් පුරනවා කියන තැනින් ලෝක සත්‍යයට යහපත පිණිස කටයුතු කරනවා නම් අන්න ලෞකික ඥානයක් කෙදිනක හෝ ලෝකෝත්තර අවබෝධයට යාම පිණිස ගුණානුබෝධයක් වෙන තැනට වඩන කෙනෙක්. තව කෙනෙක් මෙහෙම කරනවා. වෛද්‍ය විෂය ඉගෙන ගන්නවා මෙහෙම. සමාජයේ වෛද්‍යවරයෙක් කියලා කිව්වහම ස්ටේටස් ඇන්ඩ් රෝල්ස් තත්ත්වය හා කාර්ය. මට තියෙනවා ස්ටේටස් එකක් වෛද්‍යවරයෙක් කිව්වහම. දැන් මම වෛද්‍යවරයෙක් කියන ස්ටේටස් එක ගන්න නම් වෛද්‍ය වෘත්තිය ඉගෙනගෙන ලෝකෙට වැඩ කරන්නේ. එතකොට මම වැඩ කරන්නේ ගුණයක් පුරන්න නෙමෙයි. මෙන්න මේක බලාගෙන. මෙන්න මේවා බලාගෙන මුදල් තත්ත්වය ගරුත්වය දැන් සමහරට මම බෙහෙත් ටික දීලා මට thank you කියලාවත් ගියේ නැත්තම් මං ඊට පස්සේ මේ මනුස්සයා නිකන් ගණන් ගන්නවත් නැති ස්වභාවය. දැන් එහෙම තියෙනවනේ. එහෙම වෙන්න පුළුවන්නේ. එයි අපි ඉගෙන ගන්නවා මොකක් හරි ලෝකෙට වැඩක් කරන්න පුළුවන් විෂයක් ඉගෙනගෙන ඉවරලා හැබැයි කාලයක් යනකොට හදා ගන්නවා පුහු මාන්නයක් මේම I'm a doctor I'm a lawyer I'm a tractor ඔය මොකක් හරි එකක් දාගෙන නම් දැන් එතන චිත්ත අලංකාරයක් නැහැ.
ඒ කියන්නේ තමන් ඉගෙනගත්ත වෘත්තිය තුලින් ගුණයක් පුරන තැනට නැහැ. ගුණය කෙසේ වෙතත් අර බඩ පුරව ගන්න එකයි බැංකු පොත පුරව ගන්න එකයි වෙන්න පුළුවන්. හැබැයි yaadෙන්නෙත් නැහැ. ඒකයි වැඩි. ඒක නිසා මගේ පින්වතුනි හොඳට තෝරගන්න මේ ලෝකේ තියෙන අපි ලෝකේ කතා කරන යහපත් ජීවිකාව කියන තැනට මේ ලෝකේ තියෙන ඕනෑම යහපත් වෘත්තියක් මුල් කරලා යහපත් ජීවිතයක් ගෙනියන්න පුළුවන්. එතකොට යහපත් ජීවිතයක වැදගත් වෙන්නේ මුදල නෙමෙයි, බලය නෙමෙයි, තත්ත්වය නෙමෙයි. කොටින්ම කිව්වොත් යහපත් වැඩපිළිවෙලකට කිසිම ආකාරයකින් බලපාන්නේ මුදල්, ධනය, බලය, තත්ත්වය කිසි දෙයක් වැදගත් නැහැ. එකම දේ තමයි මනුස්සකම කියන කාරණාව වැදගත්කම. මනුස්ස ගුණය කියන එක දියුණු කරනවා කියන එක. ඊළඟට පවට ලැජ්ජා බය කියන දේව ධර්මයේ කියන ගුණය දියුණු වෙන එක. ඒ වගේම තමයි මෛත්‍රිය, කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව කියන සිව්බඹ විහරණයන් දියුණු කරන වැඩපිළිවෙල. මෙන්න මේ ගුණානුබෝධය තුලින්මයි පාරමිතා ගුණය සම්පූර්ණ වෙන්නේ. ඒ පාරමිතාවෙන්ම ඈතර වෙන්නේ. එතකොට සත්පුරුෂ පදනම තුලින්මයි ලෝකෝත්තර ආර්ය අවබෝධයට එන්නේ. අපි ඉන්නේ හද්ද පෘතජන භූමියේ. ඒ හද්ද පෘතජන වැඩපිළිවෙලෙන් අපි එන්න ඕනේ. මොකටද අපි එන්න ඕනේ? අපි එන්න ඕනේ කල්යාණ පෘතජන භූමියට. මොකද්ද කල්යාණ පෘතජන භූමිය කියන්නේ? ජීවිතය කලන ගුණයෙන් යුක්ත වෙන්න ඕනේ. තමන්ගේ අම්මා තාත්තා වේවා, නංගි මල්ලි වේවා, සහෝදර සහෝදරියෝ වේවා, ඥාති හිත මිත්‍රාදීන් වේවා, රටවාසීන් වේවා, ලෝකවාසීන් වේවා, හැමෝම කෙරෙහිම එකම හිතකින් මෛත්‍රී කරන්න පුළුවන් හැකියාවක්. මොකද පොදුවේ අපි සියලුම සත්වයෝ කියන තැනට එනකොට අවිද්‍යාව කියන නීවරණයෙන් වැහිලා තෘෂ්ණාවට සංයෝජන වෙච්ච තෘෂ්ණා දහසේ භාවයට පත් වෙච්ච අසරණ වෙච්ච සත්වයෝ ටිකක් ඉන්නේ. ඒ අර්ථයෙන් මේ ලෝකේ ඉන්න පාලකයෝ වේවා, ස්වාමින් වහන්සේලා වේවා, වෛද්‍යවරු වේවා, හෙදවරු වේවා, මේ හැමෝම සසර අනාථ වෙලා ඉන්නේ. නන්නත්තර වෙලා ඉන්නේ. ඕකෙන් ගැලවිච්ච පිරිස තමයි බුද්ධ ආදී ආරුත්තමයන්න් වහන්සේලා. උන්වහන්සේලා ගාව මේ මෛත්‍රිය පූර්ණයි. ඒ කියන්නේ මෛත්‍රී සහගත පාරමිතාව පූර්ණ වෙනවා කියන්නේ එතනටනේ මගේ පින්වතුනි. රහතන් වහන්සේට මේක අර පාරමී මට්ටම පූර්ණේ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේට පාරමී, උපපාරමී, පරමත්ත පාරමී අර්ථයෙන් මහා කරුණා කියන තැනට ඒක විවර වෙනවා. එතකොට මහා කරුණා සමාපatti ඥානං කියන තැනට එනකොට මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි දැන් මේ පාරමී පුරනවා කියන තැන හොඳට තෝරගන්න. මේ කාමාවචර භූමියේ සතර අපායක් තියෙනවා, මනුස්ස තලයක් තියෙනවා, පූර්ව ගෝයානේ, අපර ගෝයානේ, උතුරු කුරුදී වෙන ජම්බුද්වීපයේ කියන මනුස්ස තලය. ඒ මනුස්ස තලයට හා ගියපු චාතුම් මහරජික ඉඳලා යාමේ තුසිතේ තාවතිසය නිම්මානරති පරණමිත ආදී වශයෙන් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මෙන්න මේ සප්තකාම ස්වර්ගයටම අධිපති වෙලා ඉන්නේ කවුද? මාර දිව්‍ය පුත්‍රයා. මේ දවස්වල මේ පෝස්ට් එක හොබවන කෙනා තමයි වසවර්ති මාරයා කියලා කියන්නේ. කලින් හොබවපු කෙනා තමයි දුසී මාර පුත්‍රයා. කොහොම තා දීර්ඝ ආයුෂ අත්විඳින මේවා මේ පදවි ඒවා. දැන් එතකොට ඔය මාර දිව්‍ය පුත්‍ර පදවියටපත් වෙන්නත්, මාර දිව්‍ය පුත්‍රයා බවට පත් වෙන්නත් දසපාරමිතා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. දසපාරමිතා කියන්නේ මාර පදවිය පිණිස දසපාරමිතාව සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. එතකොට දසපාරමිතා කොහම දානීය සීලය, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන, ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන ගුණ 10ම තියෙනවා. ඒකට දැන් මාරයා පිනට ගරහන්නේ නැහෙනි. මාරයා පින් කරනවට කැමති. පින් කළාට කමන්නේ නැහැ. තොපි නිවන් දැකලා නම් අහුවෙන්න එපා. ඕන මාරයාගේ දෘෂ්ටිය. ඕම් මාරයාගේ දෘෂ්ටිය. ඒ නිසා තමයි බුදුහාමුදුරුවොත් එක්ක ඔච්චර තරහ මාරයා. ශ්‍රාවකයොත් එක්ක තරහ ඒකයි. අර පෙළදහම කියනකොට ඔය තියෙන හැමදේම කරදර කරනවා කියලා. ඒ අර ශ්‍රාවකයන්ගේ සිදුරු හොය පස්සෙන් යනවා කියලා මාර දිව්‍ය පුත්‍රයා. මාරයාගේ සේනාව සහ මාර දිව්‍ය පුත්‍රයාගේ සේනාව ඒ ගතිය තියෙන එතන. ඒකට දැන් මේ මාර දිව්‍ය පුත්‍ර පදවියට කියන එකට එන්න පෙර පින් තියෙන්න ඕනේ. ඒක නිසා තමයි ආ පිනට හරි කැමති. හැබැයි පින් කළාට කමන්නේ නැහැ. තොපි නිවන් නම් දකින්න එපා. නිවන් දකින්නට අකමැති. ඒක තමයි යා හරි කැමති නිවන පස්සට දාන කට්ටියට. ඇයි? ඔක්කොම ප්‍රාර්ථනා කළා අනේ සුගති සම්පත් සේරම විඳලා නිවන් දකින්න ලැබේවා කියලා බලද්දී උඩ මාරයා දන්නවා සුගති විඳ ඵලයල්ලා. එතකොට නිවන් දකින්නේ නැහැ නේ තොපි. මගේ භූමියෙන් අයින් වෙන්නේ නැහැ නේ. දැන් මාරයා නිවන් දකින්න පිරිසට කැමති නැහැ. ඒක තමයි ස්වභාවය. එයාගේ දෘෂ්ටිය එතන තියෙන්නේ. මොකද එයා පාරමිතා පුරලා එතනට යන්නේ. එතකොට දැන් කෙනෙක් ඉන්නවා පාරමී ගුණ පූර්ණ කළා මාරයා සරණ යන එක අතහැරලා භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. දැන් කොහොමත් ඇහැ කන නහය දිව ශරීරයේ මන මුල් කරලා මේ ඉන්ද්‍රිය ධර්මයන් සරණ ගිහිලානේ අපි ඉන්නේ. කියන්නේ මේ ඉන්ද්‍රියන්ට වහල් වෙලා ඉන්නේ. ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, දැනෙන දේ මේ ඔක්කොම තමයි මේ සේරම පිළි අරගෙන මේ ඇහැ කන නහයට වහල් වෙලානේ අපි ඉන්නේ. දැන් මේක අතහැරෙනව
වැඩපිළිවෙල තමයි සද්ධාව කියන එක වැඩි දියුණු කරගන්න පටන් ගන්න. මායයට නෙමෙයි භාග්‍යවතුන් වහන්සේට. සද්ධාව දියුණු කරන් භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරලා ධර්මයේ විනය පිළිසරණ කරන සංඝ ගුණය පිළිසරණ කරගෙන කෙනෙක් සද්ධා ඉන්ද්‍රිය දියුණු කරන්න පටන් ගන්නවා. වීරේ ඉන්ද්‍රිය දියුණු කරන්න පටන් ගන්නවා. සති ඉන්ද්‍රිය දියුණු කරන්න පටන් ගන්නවා. සමාධි ඉන්ද්‍රිය දියුණු කරන්න පටන් ගන්නවා. ප්‍රඥාව දියුණු කරන්න පටන් ගන්නවා කියලා කියන්නකෝ. කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා ධර්ම විනයට නැඹුරු වෙලා ශාසනය අවබෝධ කරගන්නවා කියන තැනින් එතරවීම පිණිස කැප වෙනවා කියලා හිතන්නකෝ. ආන්ගේ කැපවීම පටන් ගත්තොත් ඒ වැඩ පිළිවෙලට බැස්සොත් එහෙම දැන් පිළිසරණ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේව. උන්වහන්සේ වංක පිළිසරණ කරගෙන යනකොට අපිට මේ මායාගේ වැරද්ද, මේ මායාගේ අසරණකම, මේ පැවැත්ම නැමැති මාර ධර්මතාවයම තේරුම් ගන්න පුළුවන්. ක්ලේශමාර, අபிසංකාරමාර, ස්කන්ධමාර, දේවපුත්‍රමාර, මච්චුමාර. මච්චුමාර කියන්නේ මේ කය කඩාගෙන වැටලා මැරෙන එක. සම්මතය අපි දකින මරණය කියන්නේ මෙන්න මේ සමස්ත මාර ධර්මතාවය අතික්‍රමණය කරන්න පුළුවන් නුවණකට එනවා. ඒ නුවණට එන්නත් හැබැයි දසපාරමිතාව තියෙන්න ඕනේ. දැන් හොඳට බලන්න මාර දිව්‍ය පුත්‍ර පදවියට යන්නත් පාරමී සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ දසපාරමිතාව. ඒ වගේම තමයි රහත් ඵල අවබෝධය පූර්ණ වෙන්නත් දසපාරමිතාව සම්පූර්ණ වෙන්නට ඕනේ. දැන් හොඳට බලන්න මගේ පිංගුතුනි. same energy කියන්නේ මාර දිව්‍ය පුත්‍රයා ගාව තියෙන එනර්ජි එකම තමයි රහත් වෙන්නත් ඕනේ. ඒකනේ දැන් දුසී මාර පුත්‍රයා ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේ නිවන් දකින්නේ නිකන් නෙමෙයි අග්‍ර ශ්‍රාවකයෙක් වෙලා. එතකොට දැන් ඔය ඉන්න වසවර්ති මාර දිව්‍ය පුත්‍රයාත් කවදා හරි සසර නිවන් දකින්නෝ. එයාත් කවදා හරි සසරින් එතර වෙනවා. දැන් මේ තියෙන ගොංකම නිසා දැන් අර පදවියේ ඉන්නකොට දැන් පේන්නේ නැද්නේ මේ අවුලක් වෙන්නේ කියන එක. මොකද මාරදිව්‍ය පුත්‍ර පදවියට ගියාට පස්සේ එයාට සතර පායක් පේන්නේ නැහැ. මේ සත්‍යය දුක් විඳිනවා කියලා පේන්නේ නැහැ. එයාගේ විෂනරි එකට ගෝචර වෙන්නේ, එයාගේ view එකට ගෝචර වෙන්නෙම මුන් මාර සැපක ඉන්නේ කියලා. ඒතොර එයා හිතන දේත් එයාට මැවෙනවා. අනිත් අය පතන සම්පතුත් එයාට මවන්න පුළුවන්. පර නිම්මිත වසවර්තිය. නිම්මාන රතිය කියන්නේ තමන්ට අවශ්‍ය දේවල් මවා ගන්න පුළුවන්. පරනිම්මිතය කියන්නේ තමන්ට ඕන දේවල් මවන්නත් පුළුවන්. අනුන්ට මවන්න දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට ඒකට පාරමිතා සම්පූර්ණ කළා එතෙන්ට යන්නේ. දානීය පුරලයි එතෙන්ට යන්නේ. එතකොට මගේ පිංගුතුල්ලා හොඳට බලන්න මේ අර්ථය. රහත් ඵල අවබෝධයට එනවා කියන තැනට අර මාර දිව්‍ය පුත්‍රයා පුරපු දසපාරමිතා පුරන තැනට එන්න එපා. හැබැයි දැන් පුරන්නේ මාර දිව්‍ය පුත්‍රයා වෙන්න නෙමේ රහත් වෙන්න. සත්‍ය අවබෝධ කරලා එතර වෙන්න. අන්න එතෙන්ට එනකොට දානයයි ප්‍රඥාවයි කියන ගුණ දෙකම වැඩෙන්න ඕනේ. දැන් මේ දානයයි ප්‍රඥාවයි කියන එක මාර ධර්මතාවය අතික්‍රමණය කරනවා කියන තැනට තියෙන තැන ප්‍රධානම තැන තමයි දානය සහ ප්‍රඥාව කියන එක භාග්‍යවතුන් වහන්සේ කිව්වේ මොකක්ද කියන තැනට පුරණ එක. තථාගත බුදුරජාණන් වහන්සේ මොකක්ද කිව්වේ කියන තැනට පුරණ එක. අන්න සද්ධර්ම අවබෝධයේ පිණිසම යමෙක් පාරමිතාව පුරනවාද එයාට එතරවීම කියන කාරණාව තමයි ප්‍රකට වෙන්නේ. කියන්නේ සසරින් එතරවීම කියන කාරණාව. ඔන්න ඔතෙන්ට යනකොට දෙන්න අවස්ථාව හම්බුනහම යහපත්ව දීමක් කරන අවස්ථාව හම්බුනොත් ඒක දෙන්න. දැන් සමහරලාට දැන් ওই පාරේ යනකොට දැන් මං ගත්තේ මං සල්ලි අරන් යන්නේ නැහැ. සමහරලාට දැන් මිනිස්සු සල්ලි පූජා කරනවා. අපි එහෙම යනකොට සමහරලාට සල්ලි භාගේ අරන් යනවා. නමුත් සමහර දවස්වල මම සල්ලි අරන් යන්නේ වාහනේ කරකෝ හරි යනකොට මිනිස්සු ඇවිල්ලා ඉල්ලනවා. මොකද හාමුදුරුවෝ ගාව සල්ලි තියනවා කියලා හිඟන්නෝ දාන්නවා. ඉතින් ඒ ඇවිල්ලා ඉල්ලනවා හාමුදුරුවනේ කීයක් හරි දෙන්න. අනික හාමුදුරුවෝ දෙනවා කියලාත් දාන්නවා. ඉතින් ඉල්ලනවා. සමහරට මං කියනවා මගේ හිතේ සල්ලි නැහැ කියලා. ඒ වෙලාවට මම සල්ලි නැහැ කියලා නැක් කියලා එකපාර කියන්නේ නැහැ. ෂටර් එක පාත් කරලා කියනවා මගේ හිතේ සල්ලි නැහැ නේ. අනේ මට සමාව වෙන්න කියලා මං අර මනුස්සයාට hina වෙලා කියන්නේ. මගේ හිතේ දෙන්න දෙයක් නැහැ මේ වෙලාවේ. සල්ලි නැහැ. හැබැයි මං hinaව දෙනවා යාට. දැන් සමහරලාට ඔරවගෙන බුම්මගෙන එන ඒ හිඟන මිනිස්සු මං hina වුණාම hina වෙලා අනිත් පැත්තට හැරිලා යන්නේ. මං hinaව දන් දෙනවා ඒ වෙලාවට. ප්‍රියමනාප වචනයකින් කියනවා අනේ ඵලයව යන්න තොපිට දෙන්න මං ගාව සල්ලි නැහැ කියලා කියන්නේ. ඒ වෙලාවට කියනවා අනේ සල්ලි නැහැ නේ. ඒක කියන්නේ අර නෑනේ කියලා ඒ කියන්නේ අර ඒක ප්‍රියමනාප විදිහට. ඒ වගේ අර හොඳට තෝරගන්න අපි අපේ ජීවිතය දැන් අපේ තියෙන මේ කාය සංකාර වැඩපිළිවෙල, වචී සංකාර වැඩපිළිවෙල, මනෝ සංකාර වැඩපිළිවෙල කාය ප්‍රනිදාන බලවත් වෙන විදිහට, වචී ප්‍රනිදාන බලවත් වෙන විදිහට, මනෝ ප්‍රනිදාන බලවත් වෙන විදිහට සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට එතෙන්ට එනකොට අපේ කය, වචනය, සිත කියන තුන්දොර අපි මෙහෙවන්න ඕනේ. දානය, සීලය, නෙක්ඛම්මය, කන්ති, අදිඨහන, ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන ගුණ වැඩෙන විදිහට. එතකොට දානය කියන තැනට දැම්මොත් සද්ධා ඉන්ද්‍රිය, ප්‍රඥාව කියන තැනට දැම්මොත් ප්‍රඥා ඉන්ද්‍රිය, සද්ධාවන්ත ප්‍රඥාවන්තයෙක්, ප්‍රඥාවන්ත සද්ධාවන්තයෙක් වෙන විදිහට මේ ගුණාවබෝධය වැඩෙන්න ඕනේ. මෙන්න මේ ගුණාවබෝධය වඩන වැඩපිළිවෙල තමයි දාන සීල භාවනා පත්තිපත්තානුමෝදනා වෙය්‍යාවච අපචායන ධර්ම සාකච්ඡා ධර්ම දේශනා දිට්ඨිජු කම්මතා කියන පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරගන්නවා කියන දැනට තියෙන්නේ. පුණ්‍ය ශ්‍රේෂ්ඨය බලවත් කරගෙන
බීජය පැල කරගන්නවා. මොන බීජයද? සද්ධා බීජය බලවත් කරන්න ඕනේ. මොකද්ද සද්ධා බීජය කියන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව. ඒ අනුශාසනාව තුළ එතරවීම පිණිස සාමොක්කාංශිකව දේශනා කළා වූ එතර වෙන ධර්මය, ඒ ධර්ම පරියාය, ඒ ශුන්‍යතා ප්‍රතිසංගත ධර්ම පරියාය ආන් ඒක අවබෝධ කරගන්නවා කියන තැනින් දානීය පුරන්ට. ඒ උදෙසා ප්‍රඥාවන්ත වෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලා කියාගෙන ආපු කාරණාව. අද ඔබගෙන් කවුරු හරි මොන හරි ඉල්ලගෙන આવොත් මොන හරි උදව්වක් කරන්න. කැම ටිකක් ඉල්ලන් આવොත් දෙන්න, කැම ටිකක් නැත්තම් වතුර ටිකක් හරි දෙන්න. දෙන්න අවස්ථාව හම්බුනොත් අතාරින්න එපා. දෙන්නේ වෙලාවේ. මොකද ඔබ අද මේ දෙන අවස්ථාව මගහැර ගන්නවා කියන්නේ හෙට සමහරට ඔබ ඒ තැනටපත් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න සසරේ අද කවුරු හරි දුප්පත් වෙලා තියෙනවා නම් ඒ දුප්පත් වෙලා තියෙන්නේ ඒක සසරේ දීලා නැති නිසා. ඒකට දේශපාලනික සමාජ ආර්ථික අනම්මනම් එක එක මගුල් වලින් අර්ථකථන කියන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න අද කවුරු හරි කෙනෙක් දුප්පත් වෙලා තියෙනවා නම් දුප්පත් වෙලා තියෙන්නේ එයා සසරේ දීලා නැති නිසා. එතකොට දාණය කියන එක පුරුදු කරලා තියෙනවා නම් සසරේ එයාට දැන් හොඳම උදාහරණය ලංකාවේ පහුගිය කාලේ කොරෝනා කියලා මහා වසංගතයක් තාමත් තියෙනවා. ඒක ආවිල්ලා අපි ගෙවල් වලට උනානේ විශේෂයෙන්ම මේ දරුවෝ ගෙවල් මේ මිනිස්සු හැප ගොඩාක් දෙනෙක් ගෙවල් වලට කොටු වුණා. හොයනකොට හොයලා බලන්න බොහෝ දෙනෙක් ඔය කොච්චර කොහොමකවත් 3 වෙල කාලා හිටියා මේ ලංකාවේ. මොනවා හරි සම්බෝලේ බතුයි හරි අනාගෙන කෑවා. කියන්නේ කන්න ටික නැති උන්නේ නැහැ. බොහොම කලාතුරකින් තමයි කන්න ටිකක්වත් නැති වෙච්ච තැන් තිබ්බේ. ඒත් ඒ සසරේ දීලා නැති නිසානේ ඒ අහිමි වීම සිද්ධ වුනේ. බොහෝ තැන්වල මං අහලා බැලුවා. මං ගොඩක් කට්ටියද මං සමහරවිට ත්‍රිවිල් වල එහෙම යනකොට මං ඒ ඊළඟ අහනවා කොරෝනා කාලේ කොහොමද ඕගොල්ලන්ගේ මේක. හාමුදුරනේ 3 වෙල කාලේ අන්තම් හිටියයි ඉතින් කියලා. ඒ කියන්නේ කොහෙන් හරි ඒක හම්බෙලා තියෙනවනේ කොහොම හරි. එතකොට දැන් ඒ හම්බ කරගත් එක ධාර්මිකද නැද්ද කියන එක ඒගොල්ලෝ තමයි දන්නේ. දැන් Tamanට හම්බ වෙච්ච එක ධාර්මිකව හම්බ වෙච්ච එකද අධාර්මිකව හම්බ කරගත් එකද කියලා. ඉතින් වපුරන විදියට නැස්සන්න හම්බ වෙන්නේ. ධාර්මිකව අපි යමක් දීලා තියෙනවා නම් ධාර්මිකව හම්බ කරලා ධාර්මිකව දන් දීලා තියෙනවා නම් සුදු විපාක හම්බ වෙනවා. අධාර්මිකව හම්බ කරලා අධාර්මිකව හරි හම්බ කරලා ධාර්මික දානයක් දුන්නොත් ඒ කියන්නේ අධාර්මිකව හම්බ කරලා සංඝයාට පැහැදීමෙන් දානයක් දුන්නොත් එතකොට කළු සුදු විපාක. ඔය විදිහට මේ කළු සුදු මිශ්‍ර වෙච්ච සසරක්නේ අපි හැමෝම මේ ගමන් කරන්නේ. ඒක නිසා ධාර්මිකව හම්බ කරන්න ධාර්මිකවම දන් දෙන්න. මට මතකයි අපේ පොඩි කාලේ මම පුංචි කතාවක් කියන්නම්. මගේ පොඩි කාලේ මම දවසක් අපේ තාත්තගේ අම්මගේ ගියපු සංවාදයක් මට ඇහෙනවා. ඒ සංවාදේ තමයි අපේ අම්මා කියනවා හරි අමාරුයි දැන් මම ආර්ථිකේ මේක හරි අමාරුවෙන් අරයි යන්නේ. අපේ තාත්තගේ නම කියලා කියනවා මේක තව ටිකක් වැඩිපුර හම්බ කරන්න. වැඩිපුර හම්බ කරන්න මේ දරුවන්ගේ අධ්‍යාපනයට හරි සල්ලි මදි. මේ ගෙවල් දොරවල් වල වියදමට සල්ලි මදි. තව ටිකක් වැඩිපුර හම්බ කරන්න කීයක් හරි කියලා. එතකොට අපේ තාත්තා මෙහෙම එකක් කිව්වා. අපේ තාත්තා කියපු කතාව තමයි අපේ අම්මගේ නම කියලා ආමන්ත්‍රණය කළා කිව්වා මේ අහන්න මම උදේ ඉඳලා හවස් වෙනකන් මහන්සි වෙනවා. අදටත් මම මහන්සි වෙනවා. මම මගේ රස්සාව මේක කියලා අපේ තාත්තා මැකැනික් වැඩ කරන කෙනෙක්. වාහනයට රිංගලා ඔය වාහන හදනවා, ගලවනවා, ඒව කරනවා, එන්ජින් හොදනවා, එන්ජින් රිපෙයාර් කරනවා. ඒ වගේ වැඩ කරන්නේ අපේ තාත්තා. මැකැනික් වර්ක්ෂොප් එකක් කරන්නේ. මම උදේ ඉඳලා මහන්සි වෙනකන් මහන්සි වෙනවා. ඒ මහන්සිලා මම මගේ ශ්‍රමයට අදාළ ගාණ කියනවා. මට කියන්න බෑ අසාධාරණ ගණන්. මම මගේ ශ්‍රමයට සහ මගේ මේ කරපු කැපවීමට අදාළව මම ගාණක් කියනවා. ඒ ගාණ කිව්වම සමහරු ඒ ගාණ දෙනවා, සමහරු සල්ලි නැහැ කියලා අඩුවෙන් දීලා යනවා. තව සමහර තැන්වල මට හම්බ වෙනවා. හැබැයි සමහර කාලා තියෙනවා මට ඇත්තටම නැහැ. ලැබෙන්නේ නැහැ. කොච්චර වැඩ කළත් එදාට ලැබෙන්නේ නැහැ. එතකොට මම බලෙන් ඉල්ලන්න යන්නෙත් නැහැ. මොකද මන්ට දැනෙනවා මේ මගේ ලැබීම. එතකොට දැන් මට කොහොම කළත් දවසකට දෙන්න පුළුවන් මේ ගාණ විතරයි. ඒ දවස්වල හැටියට රුපියල් මං හිතන්නේ රුපියල් 750,000ක් විතර අම්මා ගෙදර වියදමට දෙනවා. අම්මට ගෙදර වියදමට තාත්තා දෙනවා. මෙන්න මේක අරගෙන මේක ගෙදර වියදම කරන්න කියලා. ඒකට අම්මා කියනවා මේක මදි. දරුවන්ගේ මම මේ ලොකු කාලයක් නෙමෙයි 2008 9 10 කාල සීමාවේ මම මේ අත්දකපු කතාවක් කියන්නේ. මේ මදි. තව මදි කියලා තමයි අම්මා කියන්නේ. එතකොට තාත්තා කියනවා තමයි ඔයිට වැඩිය හම්බ කරන්න යනවා නම් මට අධාර්මිකව තමයි හම්බ කරන්න වෙන්නේ. ඔයිට වැඩිය හම්බ කරන්න නේ එක්ක බැංකුවක් කඩන්න වෙනවා. නැත්නම් මොනවා හරි අධාර්මික වැඩ පිළිවෙලක් කරන්න වෙනවා. අම්මෝ මට ඕක කරන්න බෑ. මම මේ දැන් විඳවල හොඳටම ඇති. තව තවත් මට නම් විඳවන්න බෑ. මං අධාර්මිකව නම් හම්බ කරන්නේ නැහැ. මට මේ ලැබෙන ප්‍රමාණයෙන් තමයි මම මේ කරන්නේ. පුළුවන් නම් මේක මැනේජ් කරගෙන යන්න බැරි නම් නිකන් ඉන්න කියලා අපේ අම්මට කිව්වා. දැන් මේ කතාව කොහොමද මට ඇත්තටම ජීවිත පාඩම හම්බුනේ ඔතනින්. මිනිස්සෙගේ ජීවිතේ ලැබීම කියන එක, ඒ මිනිස්යාගේ ලැබීම කියන එක කෙනාට වෙනස් වෙනවා. එතකොට සමහරු ඉන්නවා දැන් අපේ තාත්තගේම රස්සාව කරලා ඒකට හොඳට ලබන පිරිස මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තමයි අපේ තාත්තට සාමාන්‍ය ප්‍රමාණයට තමයි ලැබෙන්නේ. එතකොට ඒක ලැබුණාම අදටත් අපේ තාත්තගෙන් සමහර මිනිස්සු වැඩ කරගෙන යනවා සල්ලි දෙන්නේ නැතුව. එතකොට තාත්තා කියන්නේ ඉතින් මේ මිනිස්සුන්ට මට දෙන්න හිතෙන්නේ නැත්තම් මම මොකද කරන්නේ?
මම ගාන කියනවා උන් මට දෙන්නේ. එතකොට මම බලෙන් ගන්න යන්නේ නැහැ. මොකද බලෙන් ගන්න ගියොත් මට උන්ට හිංසා කරන්න වෙනවා. මම කැමති නෑ කාටවත් හිංසා කරන්න. දැන් ඔන්න ඔය හැඟීම, ඔය අර්ථය දැනෙනකොට තමයි ඇත්තටම මට දැනුනේ කොච්චර අමාරුද ධාර්මිකව ජීවත් වෙනවා කියන එක. මේ ලෝකයේ තුල ධාර්මිකව යමක් හරි හම්බ කරගන්නවා කියන එක මොනතරම් අමාරුද. එතකොට හිතන්න දැන් ධාර්මිකව ඒ විදිහට යමක් හම්බ කරනවා, උපයනවා කියලා. ඒ උපයන දේ දන් දෙන්න කොච්චර අමාරුද. ඒක මාර අමාරුයි. ඒකයි මගේ පින්වතුනි ධාර්මිකව හම්බ කරලා ධාර්මිකව දන් දෙනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි මේ ලෝකයේ තුල. අධාර්මිකව හම්බ කරලා ධාර්මික දානයක් දෙන්න පුළුවන්. ඒක කියන්නේ අධාර්මිකව හම්බ කරලා සංඝයා කෙරෙහි පැහැදීමේ සතුරු සිතින් ධාර්මික සිතුවිලි ඇති කරලා දන් දෙන්න පුළුවන්. දැන් එතකොට තියෙන විපාකේ තමයි සුදු නෙමෙයි කළු සුදු විපාක. මොකද හම්බ කරපු දාණය අධාර්මිකයි. ඒ කියන්නේ හම්බ කරපු ධනය අධාර්මිකයි. හැබැයි සංඝයා කෙරෙහි හිත පහදවාගෙන සතුටින් දුන්නාම ඒක ධාර්මිකයි. දැන් නැත්තම් අධාර්මිකව ධනයක් හම්බ කරලා හිතන්නේ දුප්පත් මිනිසුන්ට උදව් කරනවා කියලා. එහෙම වෙනවා. එහෙම තියෙනවා. දැන් ඔය පහුගිය කාලේ මම දැක්ක එක්තරා ඔය අධාර්මික මාර්ග වලින් හරි හම්බ කරපු මිනිස්සෙක් ඒ පළාතින් ඉන්න හැම දුප්පත් මිනිස්සුන්ටම උදව් කරලා තියෙනවා. ගෙවල් දොරවල් හදලා දීලා තියෙනවා. මේවා කරලා තියෙනවා. ගමේ පන්සලට ආවාස ගෙවල් හදලා දීලා තියෙනවා. සේරම කරලා දීලා තියෙනවා. හැබැයි යාගේ ජීවිත කතාව බැලුවම මිනිහ හම්බ කරපු හැම සතේම හම්බ කරලා තියෙන අධාර්මිකව. එතකොට මොකද්ද? කළු සුදු විපාක. තව සමහරු ඉන්නවා ධාර්මිකව හරි හම්බ කරලා ධාර්මිකවම ධනවත් භාවයට පත් වෙලා පෙර පුණ්‍ය ඉර්ධියට ධාර්මිකව හම්බ කරලා ධාර්මිකවම දන් දෙන පිරිස. එතකොට සුදු සුදු විපාක. සුදු සුදු සකස් වීම. එතකොට දැන් මේ කළු සුදු 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 කළු මේ විදිහට මාරු වෙන්නේ මේ සසරේ අපි මේ කර්මානුරූපීව මේ ගමන යන්නේ. එතකොට ඒ යන ගමනේදී චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා යන මේ ගමනේදී චේතනාහම් භික්කවේ කම්මං වදාමි කායේන වාචාය මානසා චේතියත්වා කම්මං කරෝති කායේන වාචාය මානසා කියන තැනට එනකොට හොඳට බලන්න මගේ පින්වතුනි දැන් අපි හරි හම්බ කරන ධනය අපි වියදම් කරන ධනය අපි මේ දීම කරන කාරණාව කොච්චර ගැඹුරුද කියන එක. ඊළඟට තව එකක්. තව මේකත් මම කියන්න ඕනේ. මගේ ජීවිතේ මට වෙච්ච අත්දැකීමක්. මම පැවිදි වෙලා මාස කිහිපයක් යනකොට මට දැනෙන්න ගත්තා. මට මෙන්න මෙහෙම එකක් දැනුණා. ඒ තමයි පැවිදි වෙච්ච දවසේ ඉඳලා පුදුමාකාර ලැබීමක්. හැමදාම දානමාන වලට යනවා, සල්ලි දල් පිරිකර හම්බ වෙනවා, දානමානය උපස්ථාන හම්බ වෙනවා, ඒ වගේම තමයි අට පිරිකර සසු පිරිකර හම්බ වෙනවා. සමහර දවස්වල බණ වලට එහෙම ගිහින් එනකොට කාමර පිරෙන්න පිරිකර හම්බ වෙනවා. මිනිස්සු පූජා කරනවා. මොකද දැන් බණ ගෙදර 1000ක් විතර හිටියොත් 10 දෙනාගෙන් 500ක් විතර පිරිකර පූජා කළොත් ඉතින් මං එනකොට අර ටික ඔක්කොම පොරෝගෙන එන්නේ. යන්නේ මුකුත් නැතුව එනකොට එන්නේ කෙලින්ම පිරෙන්න පිරිකර අරගෙන. දැන් ටික දවසක් යනකොට මට හිතෙනවා මේක මරු ජොබ් එකනේ. නියම ජොබ් එක. හොඳට හරි හම්බ කරන්නත් පුළුවන්. නියමට සල්ලිත් හම්බ වෙනවා. කිසිම අඩුවක් නැතුව ලාභ කීර්තිත් හම්බ වෙනවා. ප්‍රශංසා හම්බ වෙනවා. භෞතික වස්තු හම්බ වෙනවා. මාර ජොබ් එකනේ. නියම ජොබ් එකනේ කියලා ඕම හිතුණා. ඉතින් ටික දවසක් යනකොට දැන් මම මේකෙන් සතුටුත් වුණා. උදම් වුණා. නිකන් නෙමෙයි පොඩ්ඩක් නෙමෙයි හොඳට උදම්මුත් වුණා. මගේ ලැබීම සංසාරේ මම දීලා තියෙන තරම් තමයි මට මේ ලැබෙන්නේ. ඔහොම උදම් වෙවි ඉන්නකොට දවසක් මම කල්පනා කරනවා මෙහෙම. මං ගිහිවතේ මං ජොබ් කරලා තියෙනවා. මං හම්බ කරලා තියෙනවා. මම ටියුෂන් ක්ලාසස් කරලා තියෙනවා. ඒ වගේම තමයි ආයතන වල යම් තැන්වල වැඩ කරලා තියෙනවා. ඒ දවස්වල මම සාමාන්‍ය රුපියල් 55000ක් 70000ක් විතර ඒ දවස්වලත් හෙව්වා. ඒ කියන්නේ මම මහන්සි වෙලා. හැබැයි ඒ රුපියල් 55000 70000 හොයන්න මම දිවාරා රාත්‍රී නොබ මහන්සි වෙන්න ඕනේ ඒක. ඒක හරි හම්බ කරන්න. ටියුට් එක හදන්න ඕනේ, දරුවන්ට උගන්වන්න ඕනේ, පන්තියට යන්න ඕනේ. සමහර සෙන්සුරාදා උදේ 6ට පන්තියට ගියාම රෑ 8 9 වෙනකන් කෑ ගහන්න ඕනේ. එහෙම කෑ ගහලා තමයි උගුල රේ රහනකන් කෑ ගහලා තමයි ඒ ගාන හොයාගන්නේ. යම්කිසි මුදලක් මම මාසෙකට හොයාගන්නේ. එතකොට දැන් මං කල්පනා කරනවා උදේ ඉඳලා රෑ වෙනකම් මහන්සි වෙලා කෑ ගහලා ටියුට් හදලා නිදි මරාගෙන දුක් විඳලා තමයි මේ සල්ලි හම්බ කළේ මං. එතකොට මං ඒක මහන්සි වෙලා ඉපෙව්වා ඒක. එතකොට දැන් මහාන වුණාට පස්සේ මේ ලැබෙන ලැබීම මට ලැබෙන එකක් නම් අර ගෙදර ඉන්නකොටත් මෙහෙම ලැබෙන්නේ නැහැ. ගෙදර ඉන්නකොට මං දන්නවා එක රුපියලක් හොයන්න මං කාපු කට්ට. මට මතකයි මං කාපු කට්ට. එතකොට මට ප්‍රශ්නයක් එනවා. දැන් ගෙදර ඉන්නකොට අච්චර මම මහන්සිලා තමයි කීයක් හරි හම්බ කරගත්තේ. ඒ ධාර්මික ලැබීම ඉතාම අමාරුයි. පට්ට කට්ටක් කෑව සල්ලි ටිකක් හොයාගන්න. හැබැයි දැන් මෙහෙම කියනකොට මේ පණකට ගියාම මොහොතට හම්බ වෙනවා. ඒතර මං කල්පනා කළා මේ ලැබීම කාගේද? ආන් ඒ වෙලාවේ තමයි පහින්න ගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතාව. දාන පාරමිතාව. උන්වහන්සේ පෙරම් පුරන්නේ බුද්ධ රාජ්‍යයම ජීවමාන කරන්නනේ. ඒතකොට උන්වහන්සේගේ ධර්ම විනය තමයි අදටත් අපි ඇවිල්ලා ඕගොල්ලෝ ඉස්සරහා මේ කියන්නේ. ඒතකොට ඕගොල්ලෝ ඇත්තටම පැහැදෙන්නේ ධර්මයට. බොහෝ දෙනෙක් අද මේ දේශනා අහලා පැහැදෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට මිසක් පුද්ගලයෙක්ට නෙමෙයි.
ඒ පුද්ගලයාට පැහැදෙන්න පුළුවන් ඒ ස්වාමීන් වහන්සේ හරිය හොඳට බණ ටික කියලා දෙනවා මෙහෙමයි කියලා. නමුත් ඇත්තටම මෙතන තියෙන පුද්ගල පැහැදීමට එහා ගියපු ඒ කියපු දහම් කාරණාව අනේ සාදු ලুকু ධර්ම කාරණාවක් අපේ ආම්දුරුණි කියලා දුන්නේ කියලා ඒ ධර්මයටයි ඇත්තටම ප්‍රසාදේ එන්නේ. බොහෝ වෙලාවට එන්නේ ධර්මයට. දැන් ඒකනේ දැන් ඒක මගේ ජීවිතයේ අත්දැකීම මට මේ හම්බෙච්ච. දැන් බණක් කියන්න ධර්මයක් කියන්න කලින් මම ජීවිතේ හරි හම්බ කළානේ ගිහිවතක. එදත් මට ලැබුණා. හැබැයි මං දෙයක් ලබා ගන්න පුදුම දුකක් වින්දා. ධාර්මිකව රුපියලක් හම්බ කරගෙන මම මහා කට්ටක් කෑවා. පුදුම දුකක් විඳලා ඒ ටික හම්බ කළේ. එතකොට මේ හම්බ කරපෙකින් මං දානෙත් දීලා තියෙනවා. හැබැයි දැන් අද මට දානේ අද මට දෙයක් ලැබෙනවා නම් මගේ ලැබීමත් ඇති සාසනයට දන් දීලා තියෙන නිසා වෙන්නේ නැති මෙහෙම හිමිකමක් හම්බෙලා තියෙන්නේ. හැබැයි මේ ලැබෙන මහා ආමිසය මේ ලැබෙන මහා දායාදය මේ ඔක්කොම හම්බෙන්නේ මට නෙමෙයි මගේ බුදුහාමුදුරුවන්ට කියන තැනට දැනෙච්ච දවස් ඉඳලා ඇත්තටම අර මාන්නේ ගැලවිලා ගියා. ඒකයි බුදුහාමුදුරුවන්ගේ දාන පාරමිතාවේ ගැඹුර දැනෙන්න ගත්තොත් ඒ දීමේ තියෙන ගැඹුර අපිට තේරෙන්න ගත්තොත් ඇත්තටම ඉතින් අපිත් ඉතින් එහාට දීම තමයි පුරුදු කරන්නේ. මොන දීමද? භෞතික වශයෙන් දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒකත් දෙනවා. ඒ වගේම තමයි වචනෙන් තව කෙනෙක්ගේ හිතක් හදන තැනකට දෙයක් දෙන්න පුළුවන් නම් එහෙමත් දෙනවා. ඒ වගේම තමයි ධර්මයේ දානය කරනවා කියන තැනට. ඒ කියන්නේ සියලු දානයන් අතර ධර්ම දානය අග්‍රයිනේ. නිසා ධර්ම දානයට අවස්ථාවක් හම්බුනොත් අපි ඒක අතාරින්නේ නැහැ. පුළුවන් උපරිමයෙන් ඒ කතාව කරලා දෙනවා. මොකද කෙනෙක්ට හැදෙන්න ජීවිතය අවබෝධ කරන්න ඈතර වෙන්නට වචනකින් හරි සංග්‍රහ කරන්න පුළුවන් නම් ඒ සංග්‍රහය අර සියලුම ආමිස වශයෙන් කරන පූජාවලට එහා ගියපු එකක්. ඒකට ඒ අර්ථයෙන් අදටත් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍යයේ අනුහස අඩුවක් නැතුව තියෙනවා. ඒ රාජ්‍යයෙන් ලෝකයට දෙන්න පුළුවන් දේවලුත් ඒ වගේම තමයි ඒ රාජ්‍යයට ලැබෙන දේත්. දැන් භාග්‍යවතුන් වහන්සේගේ දාන පාරමිතාව අනුහසට තමයි අපි මේ චීවරය පව පුරවගෙන ඉන්නේ. අපිට මේ චීවරයක් පව හම්බෙලා තියෙන උන්වහන්සේ පෙරම්පුරලා මේ බුද්ධ රාජ්‍ය ජීවමාන කරපු නිසා. ඒක නිසා බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනය නැමැති මහා බුද්ධ රාජ්‍යයට අත තියන්න කාටවත් හැකියාවක් නැහැ. මොකද ඒක මහා පාරමිතාවක්. එතකොට මාරයා වුණත් හැමදාම මෙතනදී පරාදයි. ඒ නිසා විශ්වාස කරන්න භාග්‍යවතුන් වහන්සේව. සරණ යන්න භාග්‍යවතුන් වහන්සේගේ ගුණය, සරණ යන්නේ මහා අවබෝධය. එතනට යනකොට ඔබට දානය කියන එක ප්‍රඥාවන්තව දෙන්නත් ප්‍රඥාව කියන තැනින් දානය දියුණු කරගන්නත් දානය සහ ප්‍රඥාව සහ දානය කියන එක එකම අවබෝධයකින් දියුණු කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ අවබෝධය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය උගන්වපු ඒ මහා දාන පාරමිතාව. ඒ මහා ප්‍රඥා පාරමිතාව. ඒ දානය එක් මහා කරුණාවත් එක්කත් ප්‍රඥාව මහා ප්‍රඥාවත් එක්ක මහා කරුණාවයි මහා ප්‍රඥාවයි කියන ගුණ අවබෝධයම පිළිසරණ කරගෙන ඔබ පුරන්න දානය ඔබ පුරන්න ප්‍රඥාව. ඒ උදෙසා වචනකින් හරි තව කෙනෙක්ගේ හිතක් හැදෙන විදිහට කතා කරන්න. ජීවිතේ Tamanට දෙන්න පුළුවන් උපරිම යහපත අනේකා වෙනුවෙන් කරන්න. ඔක අර බ්‍රහ්මවංශ හාමුදුරුවෝ හරි ලස්සනට කරන දේශනාවක් තියෙන උන්වහන්සේ දවසක් කියනවා මේ ගුණ පුරනවා කියන තැනට මේ අවබෝධයේ පිණිස යන ගමනේදී අවබෝධානුබෝධයේ පිණිසම යන ගමනේදී තමන්ගේ ඉදිරියෙන් ඉන්න කෙනා වඩා වැදගත් පුද්ගලයා විදිහට සලකන්න. තමන් ඒ ඉදිරියෙන් ඉන්න කෙනා එක්ක ගෙවන කාලය වඩා වැදගත් කාලයේ විදිහට සලකන්න. ඒ මොහොත වැදගත් වෙලාව විදිහට සලකන්න. ඒ වගේම තමයි තමන් ඉදිරියෙන් ඉන්න කෙනා වඩා වැදගත් පුද්ගලයා විදිහට තමන් ඉදිරියෙන් ඉන්න කෙනා එක්ක ගෙවන කාලය වඩා වැදගත් කාලයේ විදිහට සලකලා ඊළඟට කියනවා තමන් ඉදිරියෙන් ඉන්න කෙනත් දෙන්න පුළුවන් උපරිම යහපත කරන්න. ක්‍රියාව විදිහට ආන්ගේ යහපත කරන්න. ආන්ගේ යහපත තමයි තව පැත්තකින් දාන පාරමිතාව. මට දෙන්න භෞතික දෙයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මට පුළුවන් වචනකින් සංග්‍රහ කරන්න. මට දෙන්න සමහරට කැම ටිකක් කිල්ලුවම් දෙන්න ගෙදර කැම නැති වෙන්න පුළුවන්. හැබැයි මට පුළුවන් ඒ වෙනුවට වතුර ටිකක් හරි දෙන්න. ඊළඟ බලාගෙන ඉන්නත් එපා. පුළුවන් නම් Tamanට පුළුවන් විදිහට හැමතිස්සම තව කෙනෙක්ට උදව් උපකාර කරන්න. දැන් සමහරලාට ඔය කතාවම දැන් මට වෙලා තියෙනවා. දැන් සමහරලාට පින්කම් එහෙම කරන්න ගියාම පොත්පත් එහෙම ගහන්න මම ඔය ධර්ම දාණය පුංචි පොත්පත් බෙදෙනවා. කරන්න ගියාම පොත print කරන්න ඇඩ්වාන්ස් එකක්වත් දෙන්න සල්ලි නැහැ. මොකද printing shop එකෙන් අපිට නිකන් දෙන්නේ නැහනේ. සමහරව ඉතින් අපිට උදව් කරනවා එහෙම මේ ඔය එහෙම තැන් තියෙනවා. සමහර පිරිස එහෙම උදව් කරනවා. හම්දුරනේ සල්ලි ප්‍රශ්නයක් නැහැ. පස්සේ දෙන්න ලැබිච්ච වෙලාවක අපිට දෙන්න එහෙම ගැටලුවක් නැහැ කියලා. දැන් ඒ වගේ දෙන්න ගියාම සමහරට සල්ලි නැහැ ආතේ. මොකද අතේ තියෙන ටික මං ඔය මොන හරි පින්කමක් හම්බෙච්ච ගමන් ඒක ටක් ගාලා දීලා දානවා. ඉතින් ඒ වගේ මගේ පින්වතුනි මේක අර දාණය හුස්ම වගේ කරගන්න, නිරායාස කරගන්න. දැන් ඇත්තටම දන් දෙන කෙනාගේ පොකට් එක හැමතිස්සම හිස්. දැන් කෙනෙක්ගේ හිස් වෙලා තියෙන්න පුළුවන් මේ මොන හරි අනවශ්‍ය වියදම් වලට ගිහිල්ලා. හැබැයි ඇත්තටම දන් දෙන කෙනෙක් ගාව තියෙන ස්වභාවය තමයි හැමතිස්සම අර දැන් ඔය විශාකාවගේ ස්වභාවය. විශාකාවට ඕනෙනවනේ මේ මහා මේක හදන්න. මොකද්ද මේ පූර්වාරාමේ හදන්න. පූර්වාරාමේ හදන්න උනනහම යාගේ අතේ සල්ලි තිබ්බේ නැහැ. අච්චර බිස්නස් කරන නෝනා අතේ සල්ලි තිබ්බේ නැහැ.
ටක් ගාලා මතක් වුණා මේලපලදනාව. අන්න මේලපලදනාව මුල් කරලා ඒක දැන් අනික මේලපලදනාව අමතක වෙලානේ එන්නේ මේකේ. ඒකට අත්හැරීම ඒ තරම්ම තිබ්බ තමන් කියලා රැකගන්න දෙයක් තිබ්බේ නැහැ. ඒකට පූර්වාරාමේ හදන්න ඕනේ කියන අදහස එනකොටම මේලපලදනාව උකස් කරලා ඒක කරන්නේ. එතකොට දැන් ඒ වගේ මට හොඳට තෝරගන්න තමන්ට තියෙන වටිනාම දේවල් ටික අතහරින්න පුළුවන්කම තියෙනවනේ විමුක්ති මාර්ගයේ යනකොට. ඒක ලේසි නෑ. ඒ අර්ථයෙන් ඔය දරුවන්ව දැන් අතහරින්න. තමන්ගේ බැංකු පොත අතහරින්න. ලේසි නෑ ඕක කරන එක. බැංකු පොත පරිහරණය කරන එක නවත්තන්න එපා. බැංකු පොත පරිහරණය කරගන්න. හැබැයි බැංකු පොත අතහරින්න පුළුවන්කමක් තියාගන්න. ඒ කියන්නේ ඕනම වෙලාවක යහපත් කටයුත්තක් උදෙසා ඒක දුප්පත් මිනිස්සෙක්ට උදව් කරන තැනකින් වෙන්න පුළුවන්. තිරිසන් සතෙක්ට යහපතක් කරනවා කියන තැනින් වෙන්න පුළුවන්. දැන් සමහර මිනිස්සු ඉන්නවා ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා බලු මේ බල්ලන්ට පූසන්ට උදව් කරන වැඩපිළිවෙල කරනවා. මේ සත්තුන්ට උදව් කරන ඒවා. තව සමහරු ඉන්නවා ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා මිනිස්සුන්ගේ සුභසිද්ධිය හදන පිරිස. තව පිරිස ඉන්නවා ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ශාසනීය අභිවෘද්ධිය පිණිස කටයුතු කරන. යත්ත පසීදති තත්ත දාතබ්බන් ඔබ පැහැදෙන්නේ මොකටද? ඔබ පැහැදිලා උදව් කරන්න ඔබට හිතෙන්නේ මොකටද? ඒක කරන්න කියලා බුදුහාමුදුරන්ගේ අනුශාසනාව තියෙනවා. ඒක ශාසනයට විතරක් නෙමෙයි. ඒක හැම දෙයකටම. ඉතින් ඒ අර්ථයෙන් දාන පාරමිතාව පුරන්න. ඒකෙදි තිරිසන් සතාට දෙන දාණේ ඉඳලා, පෘතජ්ජන මිනිස්සෙක්ට දෙන දාණේ ඉඳලා, කල්යාණ පෘතජ්ජනට දෙන දාණේ ඉඳලා, ඒ වගේම තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් සතරමග සතරඵල අනුගමනය කරන පිරිසට දෙන දාණේ ඉඳලා, මහා සංඝයා කියන තැනට දෙන දාණේ ඉඳලා, වෙහෙරක් කරන තැන දක්වා. ඒ වගේම තමයි මේ දාන මාන අප උපස්ථානීය කියන තැනින් ඕනෑම අවස්ථාවකදී අපිට හම්බෙන අවස්ථාවකින් යහපත්ව මේ දානය කරන්න ඔබ මහන්සි වෙනවා නම් ඒ දානයන් අතර අග්‍රම දානය තමයි සංඝයාට කරන දානය. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට කරන දානය. මොකද සංඝයාව ඇසුරු කරන්න සංඝයාගෙන් සංඝ ගුණය අවබෝධ කරගන්න වට පරිසරයක් හදාගන්න ලැබෙනවා. ආන් ඒ අර්ථයෙන් ගමේ පන්සලේ සංඝයා වේවා, ආරණ්‍ය සංඝයා වේවා, පුද්ගල සංඝයා සරණ යන්න එපා. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිජුපටිපන්න ගුණ ශාසනය දකින්න. ආන්ගේ ගුණ ශාසනය දකින්නට දාණයම පුරුදු කරන්න, ප්‍රඥාවම දියුණු කරගන්න මහන්සි වෙන්න. ඒ උදෙසා ඔබ මේ යන ගමනේදී දාන පාරමිතාවට අදාළව තියෙනවා වෙස්සන්තර ජාතකය. කැමති කට්ටිය ඕනනම් ලියා ගන්න. දාන පාරමිතාවට අදාළව වෙස්සන්තර ජාතකය විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම සීල පාරමිතාවට අදාළව බෝරිදත්ත ජාතකය විග්‍රහ කරලා තියෙනවා. නෙක්ඛම්ම පාරමිතාවට අදාළව මහා ජනක ජාතකය විග්‍රහ කරනවා. ඒ වගේම තමයි ප්‍රඥා පාරමිතාවට අදාළව විදුර ජාතකය, වීර්ය පාරමිතාවට අදාළව අපන්නක ජාතකය, ශාන්ති පාරමිතාවට අදාළව මහා කපී ජාතකය, සත්‍ය පාරමිතාවට අදාළව මහා සුතසෝම ජාතකය, අදිෂ්ඨාන පාරමිතාවට අදාළව තේමීය ජාතකය, මෛත්‍රී පාරමිතාවට අදාළව චුල්ල ධම්ම ජාතකය, උපේක්ෂා පාරමිතාවට අදාළව ලෝමහංස ජාතකය ප්‍රධාන වශයෙන් විග්‍රහ කරනවා. ඊට අමතරව සියලුම 550 ජාතක පොත කියලා කියන්නේ මේ පාරමී ගුණ දියුණු කරගන්න, අපිට ඒ ස්කිල් එක ඩෙවලොප් කරගන්න, ඒ මහා ගුණය දියුණු කරගන්න, අපිට නැණය පහල කරගන්න උදව් කරන පුත්සක වහන්සේ. ඒ නිසා ජාතක පොත කියලා කියන්නේ නිකන් ඔය නිකන් ඒක නිකන් සාහිත්‍ය පොතක් කියලා පැත්තකට දාන්න එපා. ඒ පොත ඇතුලේ තියෙනවා මේ සසරින් එතර වෙන්න අවශ්‍ය කරන ක්වොලිටි එක හදාගන්න, ඒ මහා ගුණාවබෝධයටපත් වෙන්න අවශ්‍ය කරන නැණය, ප්‍රඥාව. මම නැවත මතක් කරන්නම්. උපේක්ෂා පාරමිතාව ලෝමහංස ජාතකය, මෛත්‍රී පාරමිතාව චුල්ල ධම්ම ජාතකය, අදිෂ්ඨාන පාරමිතාව තේමීය ජාතකය, සත්‍ය පාරමිතාව මහා සුතසෝම ජාතකය, ශාන්ති පාරමිතාව මහා කපී ජාතකය, වීර පාරමිතාව අපන්නක ජාතකය, ප්‍රඥා පාරමිතාව විදුර ජාතකය, නෙක්ඛම්ම පාරමිතාව මහා ජනක ජාතකය, සීල පාරමිතාව බෝරිදත්ත ජාතකය, වෙස්සන්තර ජාතකය එනවා දාන පාරමිතාවට. ඉතින් මේ ජාතක කතා පොත එහෙම කියවන්න. කියවලා මේක හොඳට අර්ථය බලන්න, මේ හැඟීම බලන්න. බලලා දාණය හොඳට තීව්‍රව පුරුදු කරන්න. ඒ වගේම තමයි ප්‍රඥාව කියන කාරණාව. මේ දානයත් ප්‍රඥාවත් දානයත් කියන ගුණාවබෝධය සමව වඩන කෙනාට ඇත්තටම මේ අවබෝධය මතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඊතර වීමේ ගැඹුර, සසරින් ඊතර වීමේ ඥාන දර්ශනය මතු කරගන්නට වට පරිසරය සකසා ගන්න පුළුවන්. ඉතින් ඒ අර්ථයෙන් අද දවසේදී මේ කලාව ධර්මානුශාසනාව තුළ ඔබ යම්කිසි අවබෝධයක් ලබා ගත්තා නම් ඒ අවබෝධය සසරින් ඊතර වීම පිණිසම හේතු වාසනා කරගන්නට, අතහැරීමේ ගුණය, අතහැරීමේ නැණය. අතහැරීම කියන එක ගුණයක් විදිහටත්, අතහැරීම නැණයක් විදිහටත්, නැනවන්තව අතහරින්නත්, අතහැරීම තුලින්ම නැණය වැඩෙන්නත්. කියන්නේ ගුණය තුලින් නැණයත්, නැණය තුලින් ගුණයත් වැඩෙන විදිහටම සත්‍ය අවබෝධය පිණිසම වෙහෙසෙන පිරිසක් විදිහට ගුණාවබෝධය මතු කරගන්න, ප්‍රඥාව පහල කරගන්න, ගුණය පහල කරගන්න මහන්සි වෙන්න. ඒ උදෙසා මේ ගමන පරිස්සමෙන් සෙමින් සිහියෙන් නිහඬව යන්න. ඉතින් ඒ යන ගමනේදී කාටවත් ලෝකෙට කෑග ගහන එක නෙමෙයි, මම නිවන් දකින්න යන්නේ, මම අරව කරන්න යන්නේ කියලා. තමන්ගේ හදවතින් ගුණ පුරන්න, තමන්ගේ හදවතින්ම ප්‍රාර්ථනා කරන්න වරදින්නේ නැහැ. හදවතින් ගුණ පුරන්න, හදවතින් ප්‍රාර්ථනා කරන්න, නිවන් මාර්ග අවබෝධ කරගන්නවා කියන අදහස, ඒ අදහස අරගෙන මේ ගමන යන්න ඔබට පුළුවන්. ඒ අවබෝධය මතු කරගෙන සසරින් එතර වෙන්න. ඉතින් ඒ අර්ථයෙන් අද දවසේදී මේ
දාණය නැත්නම් අතහැරීම කියන එක සම්බන්ධව ඒක අතහැරීමේ ගුණයත් අතහැරීමේ නැණයත් මතු කරගන්නට උපකාරයක් වෙන අර්ථයෙන් මේ දාන, සීල, නෙක්ඛම්ම, කන්ති, අදිඨාන, ඒ වගේම ප්‍රඥා, විරිය, සත්‍ය, මෙත්තා, උපේක්ඛා කියන ගුණාවබෝධය මත කළ සසරින් මෙතර වෙනවා කියන හැඟීමෙන් කායන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත සංවරෝ කියන හැඟීමෙන් සසරින් එතර වෙනවා කියන හැඟීමෙන්ම ඒ අර්ථය ධර්මයේ විවරණය කර ගැනීම පිණිස අද දවසේදී ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගන්නට යෙදුණා. සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් ජීවිත අවබෝධය මතු වේවා, නවාංග ශාස්ත්‍රීය ශාසනයම පිළිසරණ වේවා, නිවනින්ම නිවී සැනසීම පිණිසම හැම දෙනාටම හේතු ප්‍රත්‍ය පරිසරයේ සැකසේවාවට පරිසරයේ සැකසේවා, නිවනම වේවා, නිවනම වේවා, නිවනම වේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. හොඳයි. සහ සම්බන්ධ වෙච්ච හැම දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ ධර්මානුශාසනාවට සහ සම්බන්ධ වෙලා මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට ඒ අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ. අත්හැරීම යන මාතෘකාව ඔස්සේ ධර්මදේශනයක් සිද්ධ කරන්න දායකත්වයේ මෙම උතුම් ධර්මදේශනාව සඳහා දායකත්වයේ දනු ලබන්නේ විශ්‍රාමික ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ විසින්. අරමුණ දායකත්වයේ දරුව අයගේ සංගමයේ සියලුම සමාජිකයන්ටත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාට මහා සංඝරත්නයටත් ඇතුළු අනෙක් සියලුම මහා සංඝරත්නයන් නිදුක් නිරෝගී චිරජීවනයේ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම සැලසේවා. එමෙන්ම වෛද්‍ය නිලධාරී සංගමයේ මියගිය සියලුම සමාජිකයන්ට නිවන් සුව සාක්ෂාත් වීම පිණිසත් මෙම උතුම් ධර්මදේශනින් ජනිත වන්නා වූ පුණ්‍ය කුසලයේ උපනිශ්‍රේ වේවා. සසර දුකින් කෙලවර වෙලා නිවන් අවබෝධ කරගමින් සසරින් එතර වීම පිණිසම පුණ්‍යානුමෝදනා වේවා. නිවනින්ම නිවී සැනසේවා, සැනසේවා, සැනසේවා කියන හැඟීම ඇති කරගෙනයි අද දවසේදී මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් සහ සම්බන්ධ වෙච්ච හැම දිනාටම බොහොම පිං සිද්ධ කරගන්න ජනිත කරගන්න දෙද සියලු කුසල පුණ්‍ය ආශිර්වාදය හැම දිනාටම යහපත පිණිසම පවතිවා, සිත ශාන්තිය අභිවෘද්ධිය පිණිසම පවතිවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් නිවනින්ම නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා, වේවා, වේවා කියලා ආශිර්වාද කරන්නට යෙදෙනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්තේ භවන්තු තේ සසංග සියල් බඹලොව වසන දෙවිය නියුරඟ ගුරුලු යක්බෝ නර අසුරයිනි නොළඟ මෙළඟ දිය ගොඩ සව් සතුනි සමග මෙපින් අනුමෝදං සමසිතිනි වාත දෙරණට පටන් නොහැරම අකනිටා බඹලොව පටන් භූතයක්සෙන් වෙසන පිසසුන් මැසි මදුරු කුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන් යුත් හිත මිතුරුන් ඇති යහළුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ නිවන් දකින්නට ගනිත්වා මෙපින් උදේට පායන හිරු දෙවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පිං දෙමු නිවන් දකින්ටයි අප සැම ඇති දැඩි කළ දෙමාපියන්ටයි නිපුණ පුහුණු කළ ගුරු දෙගුරුන්ටයි මෙසියලු සක්වල වසනා බ්‍රහ්මදේව මනුස්ස සතරං අපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පිං දෙමු මෙත් සිතකින් නිවන් දකින්ටයි බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ දුක්ඛං විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ බයෝ විනස්සතු බුද්ධ රතනානුභාවේන ධම්ම රතනානුභාවේන සංඝ රතනානුභාවේන සබ්බ රෝග විනස්සතු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බසු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත ගුණ බලයෙන් උතුම් සද්ධර්ම අවබෝධයෙන් සැලසේවා සුවපත් වේවා තෙරුවන් සරණින් නිවනම වේවා තෙරුවන් සරණයි රාගක්ඛයෝ නිබ්බානං